හරි බලන්න. අපි අද පටන් ගන්නේ අලුත් පාඩමක් ශක්ති විද්‍යාව. හරි අපි දන්නවා අපේ රසායන විද්‍යාවට අදාළව තියෙන පාඩම් 14 අපිට කොටස් වල බෙදාගෙන ගියොත් අපිට හම්බෙනවා භෞතික රසායන ෆිසිකල් කෙමිස්ට්‍රි කියලා කොටස. හරි. මේ ෆිසිකල් කෙමිස්ට්‍රි වල පළවෙනි පාඩම විදිහට අපිට හම්බ වෙන්නේ වායු පාඩම. ඊට පස්සේ අපි එන්තැල්පි කියන්නේ මේ ශක්ති විද්‍යාව කියන පාඩම. ඊට පස්සේ සමතුලිතතාවය කියන පාඩම අපිට ඊට පස්සේ චාලක රසායනික පාඩම තියෙනවා. මෙන්න මේ පාඩම තමයි ෆිසිකල් කෙමිස්ට්‍රි වලට අදාළව තියෙන්නේ. අපි එතකොට මේ පාඩම වලින් වායු පාඩම සම්පූර්ණ කතා කරලා ඉවර කරලා දැන් අපි ඊළඟ පාඩම විදිහට අපි එන්තැල්පි කියන පාඩම පටන් ගන්නයි හදන්නේ. මේක අපේ සිලබස් එකේ තියෙන පස්වෙනි පාඩම. හරි. මේ සමතුලිතතාවය කියන පාඩම තමයි ෆිසිකල් කෙමිස්ට්‍රි වල තියෙන ලොකුම පාඩම වෙන්නේ. ඒකේ තියෙනවා සමතුලිතතාවයට අදාළව පාඩම් කීපයක්. रासायनिक समृद्धතාවය, आयनिक समृद्धතාවය, ද්‍රව්‍යතාවුදිතය, කලාප समृद्धතාවය, ඉලෙක්ට්‍රෝන समृद्धතාවය කියලා පාඩම් සෙට් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට හම්බෙලා චාලක රසායනික කියලා පාඩම්. හරිද? මේ එන්තැල්පි කියන පාඩමේ තියෙන වැදගත්කම මම ඉස්සර කියන්නේ. මේකෙන් සාමාන්‍යයෙන් හැම අවුරුද්දකම බහුවර්ණ ප්‍රශ්න දෙකක් විතර අහනවා. MCQ දෙකක්, හෝ තුනක් අනිවාර්යයෙන්ම තියෙනවා. හරි. ඊට අමතරව ව්‍යුහගත ප්‍රශ්නයක කොටසක් හෝ රචනා ප්‍රශ්නයක කොටසක් එනවා. දෙකම එකපාරට නැහැ. එක විභෝග දෙකක් එහෙම නැත්නම් රචනා ප්‍රශ්නයක කොටසක් එනවා. ඊට අමතරව මේ පාඩමේ තියෙන වැදගත්ම කාරණේ තමයි මම කියනවා දැන් සමතුලිතතාවය කියලා පාඩමක් තියෙනවා. චාලක රසායනික කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ දෙක සඳහා අපිට මේ එන්තැල්පි කියන පාඩමක් අවශ්‍ය වෙනවා. හරි. ඔයාලට මම හිතන්නේ 10 11 පන්ති වල විද්‍යාව ගන්නකොට මේ එන්තැල්පි කියන වචනේ හම්බ වෙලා ඇති. සමහරක් වෙලාවට පැහැදිලි කරන්නත් ඇති තේරෙන්නේ නැතුව. හරි. හරි කොහොමද කමන්නේ මේ එන්තැල්පි කියන කොටසත් අයිති වෙන ෆිසිකල් කෙමිස්ට්‍රි වලට ෆිසිකල් කෙමිස්ට්‍රි දැනගන්න නම් මම ඔයාලට කියව තියෙනවා රසායනික ගණනය උඩට පුළුවන් වෙන්න ඕන. හරිද? දැන් මේ දේවල් අපි මාස ගාණක් තිස්සේ කතා කළා අපිට සමතර පුළුවන් ඇති. ඒක එහෙම හිතාගෙන අපි ඉස්සරහට යන්නයි. හරි. එන්තැල්පි වලින් සාමාන්‍යයෙන් තනියෙන් ගාණක් නැහැ. එනම නැත්තේ නැහැ. සමහර අවුරුද්ද මේ එන්තැල්පි වල දෙන ප්‍රශ්නේ එක වායු ප්‍රශ්නෙත් එක්ක එකතු කරලා දෙන්න. එහෙම නැත්නම් එන්තැල්පි වල දෙන ප්‍රශ්නේ සමතුලිතතාවය හරි චාලක රසායනික හරි කොටසක් එක්ක එකට එකතු කරලා තමයි රචනා ප්‍රශ්නේ දෙන්නේ. හරිද? ඒ නිසා අපිට එන්තැල්පි කියන කොටස හොඳටම දැනගෙන ගියා. සමහරක් වෙලාවට ප්‍රශ්නේ කරන්න විදිහක් නැහැ. මොකද ප්‍රශ්නේ පටන් ගන්න තියෙන වායු පාඩම. වායු පාඩම දන්නේ නැත්නම් මුත් කරන්න බෑ. ඒ නිසා මම හැමදාම කියන්නේ අපි කෙමිස්ට්‍රි වලට ඒකක් ගන්න හිතාගෙන ඉන්නවනම් අපිට අතාරින්න පාඩමක් නැහැ. අපි හැම කොටසක්ම දැනගෙන යනවා. පැහැදිලිද? හරි එහෙනම් දැන් මම හිතන්නේ හැමෝටම තේරෙනවා ඇති මේ පාඩමේ තියෙන වැදගත්කම මොකක්ද කියලා. හරි. ඊට පස්සේ මේ පාඩමේ ඉගෙන ගන්න තියෙන මොනවද කියලා බලුවොත් මෙන්න මෙහෙම කතාවක් තමයි මේකේ තියෙන්නේ. මේ පාඩමේදී අපි මූලික වශයෙන්ම කතා කරන්නේ යම් භෞතික විපර්යාසයක් හරි රසායනික විපර්යාසයක් හරි සිද්ධ වෙනකොට ඒහා බැඳිච්ච ශක්ති විපර්යාසයක් තියෙනවා. හරි දැන් උදාහරණයක් විදිහට අපි හිතුවොත් සෝඩියම් කියන එක ජලයට දාන්න. සෝඩියම් ජලයට දැම්මට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණය නිසා H2O වායුව ලැබෙනකොට අපි කොහොමද කියන්නේ මේක ස්පෝටක ප්‍රතික්‍රියාවක් නේ. සෝඩියම් වතුරට දාපුවාම ජලය මත පාවෙමින් සූහන නම්වමින් ගිනි පුපුරු විසි කරමින් ප්‍රතික්‍රියා කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ඒහා බැඳිච්ච ශක්ති විපර්යාසයක් තියෙනවා. අන්නේ ශක්ති විපර්යාසය ගැන තමයි මේ ශක්ති විද්‍යාව කියන කොටසදී අපි කරන්නේ. පැහැදිලිද? ඒ වගේම මේක දැන් එක රසායනික විපර්යාසය. භෞතික විපර්යාසයක් ගත්තොත් හිතන්නකෝ මෙහෙම. අයිස් කියන එක නම් ද්‍රව ජලයේ බවට පත් වෙනවා. එතකොට පරිසරයේ සහ මේ ද්‍රාවණයේ උෂ්ණත්වයේ වෙනසක් සිද්ධ වෙනවා. උෂ්ණත්වයේ වෙනසක් සිද්ධ උනේ යම් තාප විපර්යාසයක් සිද්ධ වෙච්ච නිසානේ. තාප විපර්යාසයක් සිදු වුණා කියන්නේ මේ භෞතික විපර්යාසයේ සිද්ධ වෙනකොට මේහා බැඳිච්ච ශක්ති විපර්යාසයක් සිද්ධ වෙනවා. හරිද? එහෙනම් මෙන්න මේ විදිහට යම් කිසි රසායනික විපර්යාසයක් එහෙම නැත්නම් කිසියම් භෞතික විපර්යාසයක් සිදු වීදී ඒහා බැඳුණු රසායනික ශක්ති විපර්යාසයක් සිද්ධ වෙනවා. අන්නේ ශක්ති විපර්යාසය ගැන කතා කරන්නේ තමයි ශක්ති විද්‍යාව කියන පාඩමේදී අපි සිද්ධ කරන්නේ. පැහැදිලිද? හරි. මේ පාඩමේ අපි ඉස්සරහට ඉගෙනගෙන යනකොට අපිට වැදගත් වෙන වචන කීපයක් හම්බ වෙනවා. අන්නේ වචන කීපය ගැන කතා කරලා තමයි අපි මේ පාඩම පටන් ගන්නේ. අපි මේ පාඩමේදී හැමතැනම කියනවා පද්ධතිය කියලා එකක් ගැන. ඊට පස්සේ පරිසරය කියලා වචනයක් පාවිච්චි කරනවා. සංවෘත පද්ධති, ඒකලිත පද්ධති, විවෘත පද්ධති, අන්වීක්ෂීය ගුණ, මහේක්ෂීය ගුණ මේ වගේ වචන සෙට් එකක් හම්බ වෙනවා. මේ වචන සෙට් එක තමයි අපි ඉස්සරහම කතා කරන්නේ. හරි. එයා කරුවන් දාලා මාතෘකාව ලියගෙන දෙන්නේ නේද? කරුවන් දාලා ලියන්න. කිසියම්
रासायनिक विपर्यासයක් හෝ කිසියම් රසායනික විපර්යාසයක් හෝ කිසියම් රසායනික විපර්යාසයක් හෝ භෞතික විපර්යාසයක් සිදුවීමේදී කිසියම් රසායනික විපර්යාසයක් හෝ භෞතික විපර්යාසයක් සිදුවීමේදී කිසියම් රසායනික විපර්යාසයක් හෝ භෞතික විපර්යාසයක් සිදුවීමේදී රසායනික විපර්යාසයක් හෝ භෞතික විපර්යාසයක් සිදුවීමේදී ඒ හා සම්බන්ධ ශක්ති විපර්යාසයක් සිදු වේ. ඒ හා සම්බන්ධ ශක්ති විපර්යාසයක් සිදු වේ. ඒ හා සම්බන්ධ ශක්ති විපර්යාසයක් සිදු වේ. මෙහිදී අධ්‍යයනය කරනු ලබන්නේ මෙහිදී අධ්‍යයනය කරනු ලබන්නේ එලෙස සිදුවන ශක්ති විපර්යාසය පිළිබඳවයි. මෙහිදී අධ්‍යයනය කරනු ලබන්නේ එලෙස සිදුවන ශක්ති විපර්යාසය පිළිබඳවයි. මෙහිදී අධ්‍යයනය කරනු ලබන්නේ එලෙස සිදුවන ශක්ති විපර්යාසය පිළිබඳවයි. පැහැදිලිද එහෙනම් කතා කරන්නේ මොකද කියන්නේ? ඕනම භෞතික විපර්යාසයක් එහෙම නැත්නම් රසායනික විපර්යාසයක් සිදු වෙනකොට ඒ හා සම්බන්ධ වෙච්ච ශක්ති විපර්යාසයක් තියෙනවා. මේ ශක්ති විපර්යාසයක් තමයි මේ පාඩමේදී කතා කරන්නේ. थोड़ा कथायला මෙම ඒකකයේදී භාවිතා වන මූලික පද කිහිපයක් පහත දැක්වේ. මූලික පද කිහිපයක් පහත දැක්වේ. මෙන්න මේ වචන දැන් කවදාවත් අහන්නේ මේ වචන වල අර්ථ දැක්වීම මොනවද කියලා. දැන් අපි එක වචනයක් ඉගෙන ගන්නවා පද්ධතිය කියලා. හරි. හිතන්න එපා එල් එක්සෑම් එකට අහනවා කියලා වල පද්ධතිය කියන කුමක්ද අර්ථ දක්වන්නේ. එහෙම නැහැ. හරි. හැබැයි මේ වචන වල අර්ථ දැක්වීම එහෙම නැත්නම් මේ වචන වල තේරුම මොකද මේකෙන් අදහස් කරන්නේ කියන එක දන්නේ නැතුව මේ පාඩම ඉස්සරහට යන්න බෑ. අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. තේරුණාද? ඒ නිසා අපි ඉස්සෙල්ලා තේරුම් ගමු මොනවද මේ වචන වලින් පැහැදිලි කරන්න කියන්නේ. අර්ථ දැක්වීමක් නෙමෙයි පැහැදිලි කිරීමක් තියෙනවා. හරි. ඊළඟ පළවෙනි එක පද්ධතිය. පද්ධතිය. හරි. මට කියන්න බෑ. එවන වරන මෙසේජ් එක මොකද පද්ධතිය කියලා කියන්නේ. අපට තේරෙන්නේ. මොකද පද්ධතිය කියලා දැස් කරන්නේ. පද්ධතිය. සිස්ටම් එක කියන්නේ දැන් කතා කරන්නේ සිස්ටම් චේන්ජ් කරන්නේ. මොකද පද්ධතිය කියන්නේ. සලකන කොටස. මේ තෝරාගන්න කොටසකට කියනවා පද්ධතියක් කියලා. එකතුවක් මොනවා හරි දේවල් ටික එකතුවකට පද්ධතියක් කියලා කියනවා. හරි. මෙහෙමයි. වරන් චූටි අදහසක් තියෙනවා කියන්නේ. දැන් හිතන්න මේම අපි බයෝ කරන ළමයි ඉගෙන ගන්නවා නේ. මොනවද ඉගෙන ගන්න? යාළුවා ඉගෙන ගන්නවා මේ මනුස්සයන් ඉඳලා තියෙන රුධිර සංසරණ පද්ධතිය, ප්‍රජනක පද්ධතිය, ස්නායු පද්ධතිය. අන්න ඒ වගේ පද්ධති කොටසක පද්ධති ගොඩක එකතුවක් විදිහට. දැන් අපි ඇඟ ගත්තාම අපි දැන් මනුස්සයෙක් ගත්තාම මේ උපෝකෙට පේනවනේ. අපි සොසන පද්ධතිය කියලා කිව්වොත් අපි පෙනහල්ල සහ කොටසකට විතරයි අවධානය යොමු කරන්නේ. එතකොට ඊටු කොටස් ටික ගැන අපි අවධානය යොමු කරන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් පද්ධතියක් කියලා කියන්නේ මේ විශ්වයේ තියෙන දේවල් වලින් අපේ අවධානයට ලක් වෙන කොටසට අපි කියනවා මොකක්ද පද්ධතියක් කියලා. දැන් අපි පත් එක්ක කන කරනවා ටීවී එක බලනවා. එතකොට අපි මේ පද්ධතිය ෆෝකස් කරගෙන ඉන්නේ මොකක්ද කියන්නේ ටීවී එක කියලා නේ. කන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. එතකොට ඒක තමයි අපේ අවධානයට ලක් වෙලා තියෙන කොටස. ඒක තමයි අපේ පද්ධතිය. ඒක හැරුණාම මේ විශ්වයේ තියෙන අනිත් සියල්ලම අපි හඳුන්වන්නේ පරිසරය කියලා. පැහැදිලිද? එහෙනම් පද්ධතිය කියලා කියන්නේ මොකද්ද? විශ්වයේ පවතින දේවල් වලින් අපේ අවධානයට ලක් වෙන දේට අපි කියනවා පද්ධතිය කියලා. දැන් උදාහරණයක් අපි බීකරයක් තුළ HCl කියන එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් මේක තමයි අපේ අවධානයට ලක් වෙන්නේ. මේක තමයි පද්ධතිය. මේක හැරුණාම මේ විශ්වයේ තියෙන අනිත් සියල්ලම අපි හඳුන්වන්නේ පරිසරය කියලා.
විශ්වයේ පවතින ද්‍රව්‍ය වලින් විශ්වයේ පවතින ද්‍රව්‍ය වලින් අපගේ අවධානයට ලක්වන කොටස විශ්වයේ පවතින ද්‍රව්‍ය වලින් අපගේ අවධානයට ලක්වන කොටස පද්ධතියක් ලෙස හඳුන්වනවා. විශ්වයේ පවතින ද්‍රව්‍ය වලින් අපගේ අවධානයට ලක්වන කොටස පද්ධතියක් ලෙස හඳුන්වනවා. එහෙනම් ඕක තමයි පද්ධතියක් කියලා කියන්නේ. විශ්වයේ පවතින ද්‍රව්‍ය වලින් අපගේ අවධානයට ලක්වන කොටස පද්ධතියක් ලෙස හඳුන්වනවා. හරිද? ඕක තමයි පද්ධතිය කියලා කියන්නේ. අපේ දෙවෙනි වචනය පරිසරය එහෙම නැත්නම් වටපිටාව. පරිසරය. හරි මම ඉස්සෙල්ලා පැහැදිලි කරා මේ විශ්වයේ තියෙන දේවල් වලින් අපේ අවධානය ලක්වන දෙයට අපි පද්ධතිය කියලා කියනවා. පද්ධතිය හැරුණාම මේ විශ්වය තුළ පවතින අනිත් සියල්ලම අපි හඳුන්වන්නේ මොකක් කියලාද? පරිසරය කියලා. කියන්නේ පද්ධතිය හැර විශ්වය තුළ ඇති පද්ධතිය හැර විශ්වය තුළ ඇති අනෙක් සියල්ල පරිසරය ලෙස හඳුන්වනවා. පද්ධතිය හැර විශ්වය තුළ ඇති අනෙක් සියල්ල පරිසරය ලෙස හඳුන්වනවා. පද්ධතිය හැර විශ්වය තුළ ඇති අනෙක් සියල්ල පරිසරය ලෙස. ඒක තමයි වටපිටාව කියන්නේ. අංක 3 මායි. හරි එහෙම නැත්නම් කියන සීමාව. එහෙම නැත්නම් සීමා. හරි. සීමාවක එහෙම නැත්නම් මායිමක් කියලා කියන්නේ ඔයාලා දැන් අපි දන්නවනේ ගෙදරක තියෙනවා මායිමක් නේද? වැඩක් ගහගෙන ඉන්නේ. අන්න ඒ වගේ පද්ධතියයි පරිසරයයි වෙන් කරනු ලබන මනංකල්පිත සීමාවක් තියෙනවා. ඒක මනංකල්පිත සීමාව. අන්නේ සීමාව තමයි අපි කියන්නේ සීමාව එහෙම නැත්නම් මායිම. හරි එහෙනම් මොකද මේ මායිමක් කියලා කියන්නේ? පද්ධතිය පරිසරය වෙන් කරනු ලබන මනංකල්පිත සීමාව. කියන්නේ පද්ධතියක් කමාවක් පරිසරයක් පද්ධතියක් කමාවක් පරිසරයක් වෙන් කරනු ලබන පද්ධතිය කමාව පරිසරයක් වෙන් කරනු ලබන මනංකල්පිත සීමාව මායිමක් ලෙස හඳුන්වනවා. මනංකල්පිත සීමාව මායිමක් ලෙස හඳුන්වනවා. මට කියන්න තේරුණා වෙන්නේ කියලා. තේරුණාද? දැන් මෙන්න මේ පද්ධතිය සහ පරිසරය අතර මායිම හරහා ද්‍රව්‍ය සහ ශක්තිය උවමාරු වීමේ ක්‍රියාවලිය මත ඒ සිදුවෙන ආකාරය මත අපි පද්ධති ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදමු. කොහොමද ඒක වෙන් කරන්නේ? පද්ධතියයි පරිසරයයි අතර මායිමක් ඔස්සේ ද්‍රව්‍ය සහ ශක්තිය උවමාරු වීමේ ස්වභාවය. දැන් හිතන්න මේ අපි බීකරයක් තුළ ප්‍රතික්‍රියාවක් සිදු කරනවා. HCl කියන කෙනා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. ඕන කෙනෙක් අම්ලයක් ප්‍රශ්නයක් එකට විශ්ල කරලා දිනනවා. විශ්ල කරද්දී මොකද වෙන්නේ? කියන්න මොකද වෙන්නේ? අපි මේක අල්ලලා බලුවොත් මොකද දැනෙන්නේ අපිට? රත් වෙනවනේ. හරි. දැන් මේක තමයි පද්ධතිය. HCl කියන කෙනා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක සිදු කරන ප්‍රතික්‍රියාව සිදු කරන මේ වාදනය තමයි අපේ අවධානය ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා මේක තමයි පද්ධතිය. මේක මෙහෙම වහලා තියෙනවා කියලා හිතන්න. දැන් මේක මොන පද්ධතියක්ද? සම්පූර්ණ වහලා තියෙනවා. මේක මොන පද්ධතියක්ද? කියන වචනේ. මොන පද්ධතියක්ද? මේක සංවෘත පද්ධතියක් කියලා කියන්නේ. එහෙනම් එක පද්ධති වර්ගයක් අපිට හම්බ වෙනවා. මොනවද? සංවෘත පද්ධතිය. හරි. දැන් අපි මේක වහලා තියෙනකොට මේකෙන් එළියට මේක තියෙන භෞතික විතර.
මේක අස්සේ තියෙන පදාර්ථය එළියට යන්න බෑ. මේක වහලා තියෙන නිසා එළියෙන් පදාර්ථය ඇතුළට දාන්න බෑ. හැබැයි මම මේ බීකර ඇල්ලුවොත් එහෙම මගේ අත රත් වෙනවා. ඇයි? එහෙනම් මේ පද්ධතිය සංවෘතයි කියන එකේ අදහස පදාර්ථයට හුවමාරු වෙන්න බෑ. හැබැයි මොනවට හුවමාරු වෙන්න පුළුවන්ද? කියන්න. පදාර්ථයට හුවමාරු වෙන්න බෑ මේක සංවෘත කරලා තියෙන නිසා වහලා තියෙන නිසා. හැබැයි මොනවට හුවමාරු වෙන්න පුළුවන් කියන්නකෝ. හරියටම හරි ශක්තියට හුවමාරු වෙන්න. හරිද? ඒ නිසා තමයි මේක බීකරේ මම අල්ලනවා මගේ අත රත් වෙන්නේ. එහෙනම් සංවෘත පද්ධතියේදී පදාර්ථයට හුවමාරු වෙන්න බෑ. හැබැයි මොකක් කරන්න පුළුවන්ද? ශක්තිය හුවමාරු වෙන්න. පැහැදිලි නේද? තේරුණාද? දැන් හිතන්නකො මෙහෙම. දැන් මම මේක සම්මුත කරලා නැහැ. දැන් මට මොනවද හුවමාරු කරන්නේ? දැන් කියලා බලන්න. මේක වහලා නැතුව මෙහෙම දිගට. දැන් මොනවද මට හුවමාරු කරන්නේ? ඕනනම් මට මේකට පදාර්ථ එකතු කරන්න පුළුවන්. මේක තියෙන පදාර්ථය මෙතනින් අයින් කරගන්න පුළුවන්. එහෙනම් පදාර්ථයට හුවමාරු වෙන්න පුළුවන්. ශක්තියට හුවමාරු වෙන්න පුළුවන්. ඒ වගේ පද්ධතියකට අපි කියනවා මොන පද්ධතියක්ද? මේක විවෘත කරලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේ පද්ධතියක් අපි කියනවා විවෘත පද්ධතියක්. හරි. එහෙනම් අපිට හම්බ වෙන තවත් පද්ධති වර්ගයක් තමයි විවෘත පද්ධතිය. විවෘත පද්ධතියක මොකදලා තියෙන්නේ? පදාර්ථයට හුවමාරු වෙන්න පුළුවන්, ශක්තියට හුවමාරු වෙන්න. හරි. එහෙනම් පදාර්ථය සහ ශක්තිය දෙකම හුවමාරු වෙනවා නම් විවෘත පද්ධති. පදාර්ථය හුවමාරු වෙන්නේ නැතු ශක්තිය විතරක් හුවමාරු වෙනවා නම් සංවෘත පද්ධති. එහෙනම් තවත් පද්ධති වර්ගයක් තියෙනවා. ඒක මොකද වෙන්න ඕන? පදාර්ථයේ හුවමාරු වෙන්න බෑ, ශක්තිය හුවමාරු වෙන්න බෑ. හරි. ඒක සම්මුත කරලා තියෙනවා. ඒ වගේම මේක පරිවාරක මේක වහලා තියෙනවා. ඒ මොනොත් එහෙම තාපයේ එළියට යන්නේ නැහැ, ඇතුළට එන්නේ නැහැ. පදාර්ථයේ එළියට යන්නේ නැහැ, ඇතුළට. හරි. අන්න ඒ වගේ පද්ධති වලට අපි කියනවා ඒකලිත පද්ධති. හරි. එහෙනම් අපිට ඉගෙන ගන්න තියෙන පද්ධති වර්ග තුනක් තියෙනවා. මොනවාද මේ පද්ධති වර්ග තුන? සංවෘත පද්ධති, විවෘත පද්ධති සහ ඒකලිත පද්ධති. මම හිතන්නේ පැහැදිලියි. තේරුණාද? සංවෘත පද්ධතිය කියනොත් පදාර්ථය හුවමාරු වෙන්නේ නැහැ, ශක්තිය හුවමාරු වෙන්න පුළුවන්. විවෘත පද්ධතිය කියනොත් පදාර්ථය සහ ශක්තිය කියන දෙකම හුවමාරු වෙනවා. ඒකලිත පද්ධතියක් කියවොත් පදාර්ථය හුවමාරු වෙන්නේ නැහැ, ශක්තිය හුවමාරු වෙන්නේ. ඔක තමයි ඒකලිත පද්ධතියක් කියලා කියන්නේ. හරි. පැහැදිලිද? පැහැදිලිද? දැන් මේ කොහොමද මේ පද්ධති වර්ගීකරණය කරන්නේ? පද්ධතිය සහ පරිසරය අනුව. පද්ධතියයි පරිසරයයි අතර පදාර්ථයයි ශක්තියයි හුවමාරු වෙන ආකාරයම තමයි පද්ධති වර්ගීකරණය කරන්නේ. අනියම් මෙහෙම කරලා පද්ධතිය සහ පද්ධතිය සහ පරිසරය අතර පද්ධතිය සහ පරිසරය අතර සිදුවන අන්තර්ක්‍රියා අනුව පද්ධතිය සහ පරිසරය අතර සිදුවන අන්තර්ක්‍රියා අනුව පද්ධති පහත පරිදි වර්ග කළ හැකියි. පද්ධති පහත පරිදි වර්ග කළ හැකියි. පද්ධති පහත පරිදි වර්ග කළ හැකියි. ලියන්න එක සංවෘත පද්ධති. සංවෘත පද්ධති. හරි. මතක් කරගන්න. මොකද සංවෘත පද්ධතිය කියලා කිව්වේ? පද්ධතිය සහ පරිසරය අතර මොනවද හුවමාරු වෙන්න පුළුවන්? ශක්තිය හුවමාරු වෙන්න පුළුවන්. හැබැයි පදාර්ථ හුවමාරු වීමක් සිදු වෙන්නේ නැහැ. දැන් ඒක හරියට කියලා බලන්න. බාහිමක් කරහා පදාර්ථ හුවමාරු නොවි බාහිමක් කරහා පදාර්ථ හුවමාරු නොවි ශක්තිය පමණක් හුවමාරු වන පද්ධතිය. බාහිමක් කරහා පදාර්ථ හුවමාරු නොවි ශක්තිය පමණක් හුවමාරු වන පද්ධතිය.
ශක්තිය පමණක් හුවමාරු වන පද්ධතිය. සංවෘත පද්ධතිය. සංවෘත පද්ධතිය. සංවෘත පද්ධතිය. දෙක විවෘත පද්ධතිය. විවෘත පද්ධතිය. මොකද විවෘත පද්ධතියේ වෙලා තියෙන්නේ නමෙන් කියනවානේ. පදාර්ථයට හුවමාරු වෙන්නත් පුළුවන්, ශක්තියට හුවමාරු වෙන්නත් පුළුවන්. තේරුණාද? ඒක තේරිකයක් ගාලා මායිම හරහා දැන් මායිම කියන්නේ පද්ධතියේ පරිසරයේ වින් කරන. මායිම හරහා පදාර්ථය සහ ශක්තිය. මායිම හරහා පදාර්ථය සහ ශක්තිය හුවමාරු වන පද්ධතිය. හුවමාරු වන පද්ධතිය. හුවමාරු වන පද්ධතිය. විවෘත පද්ධතිය. හුවමාරු වන පද්ධතිය. මායිම හරහා පදාර්ථය සහ ශක්තිය හුවමාරු වන පද්ධතිය. විවෘත පද්ධතිය. ඊළඟ එක ඒකලිත පද්ධතිය. මොකද ඒකලිත පද්ධතියක් කියන්නේ මායිම හරහා පදාර්ථය හුවමාරු වෙන්නේ නැහැ, මායිම හරහා ශක්තිය හුවමාරු වෙන්නේ නැහැ. මායිම හරහා පදාර්ථය හෝ මායිම හරහා පදාර්ථය හෝ ශක්තිය මායිම හරහා පදාර්ථය හෝ ශක්තිය හුවමාරු නොවන පද්ධතිය. පදාර්ථය හෝ ශක්තිය හුවමාරු නොවන පද්ධතිය. ඒකලිත පද්ධතිය. ඒකලිත පද්ධතිය. මේක අමතරව තවත් පද්ධති වර්ගයක් තියෙනවා. ඒ තමයි සමජාතීය පද්ධති සහ විෂම ජාතීය පද්ධති. මොකද මේකෙන් අදහස් කරන්නේ? දැන් මේ පදාර්ථ සහ ශක්තිය හුවමාරු වීමේ රටාව මත සිද්ධ වෙන ආකාරය මත තමයි මෙතන වර්ගීකරණය කරේ පද්ධති වර්ග තුනක්. එහෙම නැතුව අපිට පොදුවේ පද්ධති වර්ග දෙකකට අනුව වෙන් කර ගන්න පුළුවන් සමජාතීය පද්ධති සහ විෂම ජාතීය පද්ධති. මොකද සමජාතීය කියන්නේ ජාතීය සමානයි මොකද ඒක? කියන්න බලන්න. හරියටම හරි. මොකද උත්තරේ භෞතික අවස්ථාව ඒ පද්ධතිය තුල තියෙන සියල්ලේම භෞතික අවස්ථාව එකම නම් අපි කියනවා සමජාතීය පද්ධතිය. ඒකේ තියෙන භෞතික අවස්ථා එකිනෙකට වෙනස් නම් අපි කියනවා ඒක විෂම ජාතීය පද්ධතියක් කියලා. හරිද? ඒ කියන්නේ මෙහෙම දැන් හිතන්නකෝ මම වල කියවා HCl ද්‍රාවණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. දෙන්නගේම භෞතික අවස්ථා එකම. ඒ නිසා මේක සමජාතීය පද්ධතිය. හැබැයි අපි හිතුවොත් HCl කියන එක ඝන අවස්ථාවේ තියෙන සෝඩියම් එක ප්‍රතික්‍රියා කරනවා කියලා. මෙයා ඝන අවස්ථාවේ මෙයා ද්‍රව අවස්ථාවේ භෞතික අවස්ථාව වෙනස් වෙනවා කියන නිසා ඒකට අපි කියනවා විෂම ජාතීය පද්ධතිය. ක්ලියර් කරවත් දාලා ක්ලියර් සම්තරවත් දාලා සමජාතීය පද්ධති ඇලෙරක් විෂම ජාතීය පද්ධති. සමජාතීය පද්ධති ඇලෙරක් විෂම ජාතීය පද්ධති. අර මොකද ප්‍රශ්නයක් අහන්නේ ඒකලිත වල ඔය පදාර්ථය ශක්තිය දෙකමද හුවමාරු වෙන්නේ නැත්නම් නැත්නම් එකක්ද කියලා. දැන් ඉතින් උගන්නනකොට අහගෙන ඉන්න ඕනේ. සිංහලෙන් දැන් කීවා ඔය දෙකම හුවමාරු වෙන්නේ. පදාර්ථය හුවමාරු වෙන්නේ නැත්නම් ශක්තිය හුවමාරු වෙන්නේ. ඒ නිසා ඒකට ඒකලිත කියලා කියනවා. හරි. බලන්න ප්‍රශ්න අහන්න වෙලාවක් වෙනවා. ඒ වෙලාවට ප්‍රශ්න අහන්න. නැත්නම් මේ පාඩම උගන්නගෙන යනකොට ප්‍රශ්න අහපු ගමන් මොකද වෙන්නේ? අර අහගෙන ඉන්න ප්‍රශ්න නැති මිනිස්සුන්ට ප්‍රශ්න එනවා. පාඩමත් අවු වෙනවා. හරි. ඒසත් තියෙන ප්‍රශ්න කොහොමද ඉතුරු කරලා තියාගෙන පන්ති අන්තිමට හරි. එහෙනම්
සමජාතික පද්ධතිය ඇලලා කුසුම ජාතික පද්ධතිය මේක යටතේ ඉන්ටර්නල් ගන්නකොට පද්ධතිය තුල ඇති සංඝටක පද්ධතිය තුල ඇති සංඝටක පද්ධතිය තුල ඇති සංඝටක එකම භෞතික අවස්ථාවක පවතී නම් පද්ධතිය තුල ඇති සංඝටක එකම භෞතික අවස්ථාවක පවතී නම් පද්ධතිය තුල ඇති සංඝටක එකම භෞතික අවස්ථාවක පවතී නම් එකම භෞතික අවස්ථාවක පවතී නම් එය සමජාතීය පද්ධතියක් ලෙසද සමජාතීය පද්ධතියක් ලෙසද එකිනෙකට වෙනස් භෞතික අවස්ථාවල පවතී නම් එකිනෙකට වෙනස් භෞතික අවස්ථාවල පවතී නම් එකිනෙකට වෙනස් භෞතික අවස්ථාවල පවතී නම් එය විෂම ජාතීය පද්ධතියක් ලෙසද හඳුන්වනු ලැබේ. එය විෂම ජාතීය පද්ධතියක් ලෙසද හඳුන්වනු ලැබේ. විෂම ජාතීය පද්ධතියක් ලෙසද හඳුන්වනු ලැබේ. මොකද පද්ධති පිළිබඳව පැහැදිලි කිරීම ටික. එතකොට දැන් අපිට වචන 6ක් 7ක් විතර වගේ සෙට් කරනවා. මේ 8ක් සෙට් කරන්නේ. පළවෙනි එක තමයි පද්ධතියක් කියන්නේ මොකද්ද? පරිසරය කියන්නේ මොකද්ද? වායිමක් කියන්නේ මොකද්ද? මේ පද්ධතිය සහ පරිසරය අතර සිදුවන අන්තර්ක්‍රියා අනුව පද්ධති වර්ගීකරණය කරන්න පුළුවන් කොටස් තුනකට සම්වෘත පද්ධති, විවෘත පද්ධති, ඒකලිත පද්ධති. ඊට අමතරව පද්ධතිය තුළ තියෙන සංඝටකවල භෞතික අවස්ථාවේ ස්වરૂපයේ මත භෞතික අවස්ථාව මත පද්ධති වර්ගීකරණය කරන්න පුළුවන් කොටස් දෙකට සමජාතීය පද්ධති සහ විෂම ජාතීය පද්ධති. හරි. දැන් මම ඔයාලට පටන් ගන්නකොටම කිව්වා කවදාවත් අපෙන් අහන්නේ සම්මූර්ත පද්ධතියක් කරන මොකක්ද කියලා. හැබැයි කොහේ හරි ගානක සම්මූර්ත පද්ධතියක් කියලා කියනකොට අපිට තේරෙනවා මොකක්ද මේ කියන්නේ. සමහරක් වෙලාවට MCQ වල සමහර අවුරුද්දවල අහලා තියෙනවා ඔය පද්ධති වල තියෙන ලක්ෂණ පිළිබඳ. ඒ කියන්නේ දැන් සමහරක් වෙලාවට MCQ වල දෙනවා වගන්තියක් විදිහට සම්මූර්ත පද්ධතියේදී පදාර්ථය හෝ ශක්තිය හෝ මාරු නොවේ. එතකොට දැන් තේරෙන්න ඕනේ ඒක වැරදි. සම්මූර්තයි කියලා කියන්නේ පදාර්ථය හෝ මාරු වෙන්නේ නැති උනාට ශක්තිය හෝ මාරු වෙන්න පුළුවන් වත්. තේරෙන නිසා මේ පොඩි අදහසක් තියෙනවා. පැහැදිලිද තේරෙන ගමකට කිය තේරුණාද නැත්නම් ඒවට බලන්න මැසේජ් එක තේරුණාද නැත්නම් එයාගෙන අනුමානිකාවක් පද්ධතියක ගුණ පද්ධතියට පද්ධතියකදී අපිට අධ්‍යයනය කරන්න පුළුවන් ගුණ ගැන කතා කරන්නයි හදන්නේ. හරිද? මම ඉස්සලා මේකෙත් අපිට හම්බ වෙන වචන ටික මම කියලා එකක්. අපිට හම්බ වෙනවා අන්වීක්ෂීය ගුණ කියලා එකක්. හරි. තව එකක් හම්බ වෙනවා මහේක්ෂීය ගුණ කියලා එකක්. මේ මහේක්ෂීය ගුණ ආපහු අපි කොටස් දෙකකට දෙනවා. ඝටනා ගුණ සහ වෘත්ති ගුණ. මේ වචන දෙක නම් මම ඊට කලින් රසායනික ගණනයේ සාන්ද්‍රණය ගැන උගන්වන්නද කියලා දුන්නා. ඝටනා ගුණ කියන්නේ මොනවද? වෘත්ති ගුණ කියන්නේ මොනවද? ආපහු ඒව මෙතන කරක් තියෙන්නේ. විරාට බෝල් ක්ලාස් නැත්තේ නැත්තම් මේ වගේ ප්‍රශ්න තමයි ගෑ. හරි. අන්වීක්ෂීය ගුණයි මහේක්ෂීය ගුණයි මේ වචන දෙක ඊට කලින් හම්බ වෙලා නැහැ. මම ඉස්සෙල්ලා පැහැදිලි කරලා ඉන්න උදාහරණයක් ඇසුවා. අපි දන්න දෙයක් ඇසුවේ මොකද අන්වීක්ෂීය ගුණයක් කියන්නේ. මොකද මහේක්ෂීය ගුණයක් කියන්නේ. අපි ෆිසිකල් කෙමිස්ට්‍රි වල අන්තිමට විවර කරපු පාඩම තමයි වායු පාඩම. ඒ වායු පාඩමේ අපි දැක්කා වායුවක පීඩනය ඇති වෙන්නේ කොහොමද කියන එක. චාලකත්වවාදී තිබ්බ එක උපකල්පනයක් තමයි වායු අණු වාජනීය සමග සිදු කරන ගැටීම් නිසා වාජනීය බිත්තිය සමග සිදු කරන ගැටීම් නිසා පීඩනය ඇති වෙනවා කියලා චාලකත්වවාදී. හරි. ඒ කියන්නේ මේකනේ. වෙන වාජනය වෙන වායු මෙයා චලනය වෙලා ගිහින් ඉවරලා වාජනීය බිත්තිය සමග ගැටෙනවා. ගැටුණාට පස්සේ මේකෙන් පීඩනයක් ඇති වෙනවා. පීඩනය ඇති උනේ මෙයාට යම් කිසි වේගයක් තිබෙනස. මේ වේගය හේතු කරගෙන මෙයා ගිහලා වාජනීය බිත්තිය සමග ගැටුණා. එතකොට ඒකක වර්ගඵලයක් මත යම් බලයක් ඇති කරා. ඒකට අපි කියනවා පීඩනය. මට කියන්න මේ දෙකේ
අන්වීක්ෂීය ගුණය මොකද්ද? මහේක්ෂීය ගුණය. අපිට පහසුවෙන් පේන්නේ මොකද්ද? අණුක මට්ටමින් කතා කරන්න පුළුවන්. අණුක මට්ටමින් කතා කරන්න පුළුවන් ගුණ වලට අපි කියන්නේ අන්වීක්ෂීය ගුණ කියලා. අපිට අණුක මට්ටමේ නැතුව බාහිරට පේන්න තියෙන ගුණ වලට අපි කියනවා මහේක්ෂීය ගුණ කියලා. හරි කියන්න මොකද්ද මේ දෙකේ අන්වීක්ෂීය ගුණය? අන්වීක්ෂීය ගුණය කොහොමද? සීද පීද? ඔක්කොම උත්තර දෙන්න. හරියටම. මොකද අන්වීක්ෂීය ගුණය C කියන්නේ. අණුක මට්ටමින් කතා කරන්න පුළුවන් එකට තමයි අපි කියන්නේ අන්වීක්ෂීය ගුණය. හරිද? මේ අන්වීක්ෂීය ගුණයේ හේතුවෙන් තමයි මොකක් ඇති වෙන්නේද? පීඩනය කියන එක ඇති වෙන්නේ. මහේක්ෂීය ගුණය. තේරුණාද? එහෙනම් දැන් පොඩි අදහසක් තියෙනවා. 100% තේරෙන්න ඕනේ නැහැ. පොඩි අදහසක් තියෙනවා අන්වීක්ෂීය ගුණයක් සහ මහේක්ෂීය ගුණයක් කියන්නේ මොකද්ද කියන්නේ? අන්වීක්ෂීය ගුණයක් කියලා කියන්නේ යම් කිසි පද්ධතියක් ගත්තාම මේ පද්ධතියේ දැන් මේක තමයි අපේ අවධානයට ලක් වෙලා තියෙන්නේ. මේක තමයි පද්ධතිය. මේ පද්ධතියේ තියෙන අණුවල අණුක මට්ටමින් කතා කරන්න පුළුවන් ගුණවලට අපි කියනවා අන්වීක්ෂීය ගුණ කියලා. මේ අන්වීක්ෂීය ගුණ එකතු වෙලා බාහිරට ලබා දෙනවා යම් කිසි මේ පදාර්ථයට අදාළ ගුණයක්. දැන් මේ වායු අණුවල වේගය නිසා මේවා ගිහිලා වාජන විද්‍ය සමග ගැටෙනවා. ඒ නිසා පීඩනය ඇති. පහසුවෙන් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් මේකේ C සහ P කියන දෙන්න ගත්තොත් P කියලා. මෙයාට අපි කියනවා මහේක්ෂීය ගුණ. පැහැදිලිද? එහෙනම් මහේක්ෂීය ගුණ ඇති වෙන්නේ මොන ගුණ හේතුවෙන්ද? අන්වීක්ෂීය ගුණ හේතු. ඔය MCQ පොයින්ට්ස් වලට එන්න පුළුවන්. හරි. පිළියගොත්. අංක 1 අන්වීක්ෂීය ගුණ. අන්වීක්ෂීය ගුණ. හරි. අන්වීක්ෂීය. ක්ලියර් නේද? පරමාණු හෝ අන්වීක්ෂීය ගුණ යටතේ පරමාණු හෝ අණුක මට්ටමේ පරමාණු හෝ අණුක මට්ටමේ අධ්‍යයනය කළ හැකි ගුණ පරමාණු හෝ අණුක මට්ටමින් අධ්‍යයනය කළ හැකි ගුණ අන්වීක්ෂීය ගුණ වේ. පරමාණු හෝ අණුක මට්ටමින් අධ්‍යයනය කළ හැකි ගුණ අන්වීක්ෂීය ගුණ. පැහැදිලිද? අපි මේක උදාහරණයක් ලියමු. උදාහරණ මම කියලා උදාහරණ ලියමු. උදාහරණ වායු අණුවල වේගය. වේගය වායු අණුවල වේගය. එන වායු අණුවල වේගය කියලා කියන්නේ අණුක මට්ටමින් කතා කරන්න පුළුවන්. හරි. මේ අණුව වේගය මේක, මේ අණුව වේගය මේක කියලා අපිට වෙන වෙනම කතා කරන්න පුළුවන්. මේ අණුවල වේගය වෙනස් වෙනකොට මොකක්ද වෙන්නේ? ඒ හේතු වෙන දේ තීරණය. හරි. පරමාණු හෝ අණුක මට්ටමින් අධ්‍යයනය කර හැකි ගුණ අන්වීක්ෂීය ගුණ වේ. උදාහරණ වායු අණුවල වේගය. හරිද? අංක 2 මහේක්ෂීය ගුණ. මහේක්ෂීය. කෙරේ අන්වීක්ෂීය ගුණ, කෙරේ මහේක්ෂීය. හරි. මොකද එහෙනම් මහේක්ෂීය ගුණයක් කියන්නේ පද්ධතියක් සමස්තයක් වශයෙන් අරගෙන ඉවල අධ්‍යයනය කරන්න පුළුවන් ගුණයක්. දැන් හිතන්නකෝ වායුවක පීඩනය කියලා. දැන් වායුවක පීඩනය වායු අණුවක් ඇසුරෙන් අධ්‍යයනය කරන්න පුළුවන් එකද? මේ අණුවෙන් ලබා දෙන පීඩනය මෙච්චරයි. මේ අණුවේ පීඩනය මෙච්චරයි කියලා අපිට කතා කරන්න බෑ. හයිඩ්‍රජන් වායු නියතියක් ගත්තොත් නියතියේ පීඩනය සමස්තයක් විදිහට අරගෙන මෙන්න මෙච්චරයි කියලා පීඩනය කියනවා. තේරුණාද? එහෙනම් මහේක්ෂීය ගුණයක් කියලා කියන්නේ මොන වගේ එකක්ද? පද්ධතියක් සමස්තයක් විදිහට අරගෙන පහසුවෙන් කතා කරන්න පුළුවන් ගුණයකට අපි කියනවා මහේක්ෂීය ගුණයක්. කියන්නේ පද්ධතියක සමස්තයක් ලෙසගෙන පද්ධතියක සමස්තයක් ලෙසගෙන පහසුවෙන් අධ්‍යයනය කළ හැකි ගුණ පද්ධතියක සමස්තයක් ලෙසගෙන පහසුවෙන් අධ්‍යයනය කළ හැකි ගුණ
මහේක්ෂීය ගුණය. මහේක්ෂීය ගුණය. හරි. දැන් කියන බලන්න අපි දැන් මහේක්ෂීය ගුණ ටිකක් එවන බලන්න. මහේක්ෂීය. හරි. පීඩනය කියන්නේ මහේක්ෂීය ගුණය කොහෙද දැන් මම කීවා. උෂ්ණත්වයේ මහේක්ෂීය ගුණයක් තව මෞලික ස්කන්ධයේ පරිමාව සාන්ද්‍රණය මේ දෙකම මහේක්ෂීය. හරි ලියන්න යන උදාහරණ පරිමාව සාන්ද්‍රණය පීඩනය. මේ මහේක්ෂීය ගුණ උදාහරණ. හරි. පරිමාව සාන්ද්‍රණය පීඩනය කියන තුනක් ක්ලියර් වෙනවා. පැහැදිලිද? හරි. දැන් මේ අපේ පහසුවේ පද්ධතියක් සමස්තයක් විදිහට සමස්තයක් විදිහට සලකලා මේ සමස්ත පද්ධතිය සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුළුවන් ගුණ වලට අපි කියනවා මහේක්ෂීය ගුණ කියලා. මේ මහේක්ෂීය ගුණ නැවත අපි කොටස් දෙකකට බෙදුවා. මොනවද ඒ? ඝටන ගුණ සහ විත්ති ගුණ. දෙයක් විදිහට කරුවක් දාලා මහේක්ෂීය ගුණ නැවත වර්ග දෙකකට වෙන් කළ හැකියි. මහේක්ෂීය ගුණ නැවත වර්ග දෙකකට වෙන් කළ හැකියි. එයන් රෝගිලක්කම් එක විත්ති ගුණ. එවන බලන්න උත්තරේ මොකද විත්ති ගුණයක් කියන්නේ? මේක මම කලින් කියලා දෙන්න තියෙන එකක්. විත්ති ගුණයක් කියන්නේ විත්ති ගුණයක් කියන්නේ දැන් මතක නැහැ. මොකද හරියටම හරි. මොකද්ද? පදාර්ථයේ ප්‍රමාණය මත රඳා පවතින ගුණ වලට අපි කියනවා විත්ති ගුණ කියලා. පදාර්ථයේ ප්‍රමාණය මත රඳා නොපවතින ගුණ වලට අපි කියනවා ඝටන ගුණ කියලා. හරි. හරි. මතකයයි අමතකයයි හැමෝම බලන්න. මෙතන දිනවා වැලි ගුණක්. හරි. මේක වැලි. මම පොඩි බාස්කට් එකක් අරගෙන යනවා ලොකු භාජනයකට අරගෙන. මේ තියෙන A කියන භාජනෙ, මේ තියෙන B කියන භාජනෙ. දැන් කැපිටල් A කියන භාජනයට මම වැලි ටිකක් පුරව ගන්නවා. කැපිටල් B කියන භාජනයටත් මම වැලි ටිකක් පුරවනවා. පුරවගෙන මේ දෙකේ ස්කන්ධය කියලා බලන්න. සමානද වෙනස්ද? සමානයික වෙනස්. A භාජනයට වැලි ටිකක් ගත්තාම තියෙන ස්කන්ධයයි B භාජනයට වැලි ටිකක් ගත්තාම තියෙන ස්කන්ධයයි තුල් පුරවන වෙනස්. එහෙනම් ස්කන්ධය කියලා කියන්නේ ගත්ත ප්‍රමාණය මත දැන් ප්‍රමාණ දෙකක් නෙමෙයි තියෙන්නේ ගන්න පදාර්ථයේ ප්‍රමාණය මත වෙනස් වෙන කාර්ය. එහෙනම් ස්කන්ධය කියන්නේ පදාර්ථයේ ප්‍රමාණය මත රඳා පවතින ගුණ. අන්නේ වගේ ගුණ වලට අපි කියනවා විත්ති ගුණ කියලා. පදාර්ථයේ ප්‍රමාණය මත රඳා පවතින. හිතන්නකො මෙහෙම. එහෙනම් ස්කන්ධය කියන්නේ මොන ගුණයක්ද? මේක විත්ති ගුණය. අපි ගාව තියෙනවා පෙට්‍රල් ලොකු භාජනයක පුරවනවා. මේ කැපිටල් A කියන භාජනය අරගෙන ගිහිල්ලා පෙට්‍රල් පුරව ගන්නවා. කැපිටල් B කියන භාජනයට අරගෙන පෙට්‍රල් පුරවනවා. පෙට්‍රල් වල අපි හිතමු යම් සාන්ද්‍රණයක් තියෙනවා කියලා බලන්න. හරි. නැත්නම් හිතන්න මේ තේරෙන භාෂාවෙන් කියන්නේ HCl ද්‍රාවණයක් තියෙනවා ලොකු බැරල් එකක පුරවනවා. මේ HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.2 ගණන සිමිරට මවුන. කැපිටල් A භාජනයේ උත්තින මේකෙන් අරගෙන එනවා. කැපිටල් B භාජනයේ ගිහිල්ලා මට කියන්න මේ දෙන්නගෙම තියෙන HCl සාන්ද්‍රණය වෙනස්ද සමානයි. මේ භාජනයේ මේකෙන් මේ තියෙන ලොකු භාජනෙට A වලට ගන්නවා B වලට ගත්ත කියලා සාන්ද්‍රණය කියන එක වෙනස් වෙනවා. නෑනේ. හැබැයි මේ දෙකේ ස්කන්ධය ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැත්නම් නේද? ස්කන්ධය මොකද වෙලා තියෙන්නේ? ස්කන්ධය වෙනස් වෙලා තියෙන්නේ. දැන් ගන්න පදාර්ථය වෙනස් වෙච්චා. දැන් මෙතන ගන්න පදාර්ථ පරිමාව වෙනස් වුණානේ. ඒ පරිමාව වෙනස් වෙනකොට සාන්ද්‍රණය කියන සාධකය වෙනස් වුණේ නැහැ. තේරුණාද? හැබැයි මේ ගත්ත පරිමාව වෙනස් වෙනකොට ස්කන්ධය කියන සාධකය වෙනස් වෙනවා. තේරුණාද? එහෙනම් ගනු ලබන පදාර්ථ ප්‍රමාණය මත
ස්කන්ධය කියන එක අදාපවතින. හැබැයි ගනු ලබන පදාර්ථ ප්‍රමාණය මත සාන්ද්‍රණය කියන එක අදාපවතින. සාන්ද්‍රණය කියලා කියන්නේ අපි එහට පහසුවෙන් අධ්‍යයනය කරන්න පුළුවන් ගුණයක් මහේක්ෂීය ගුණයක්. ස්කන්ධය කියලා කියන්නේ පහේක්ෂීය. එහෙනම් මහේක්ෂීය ගුණ නැවත කොටස් දෙකකට බෙදුවා කොහොමද? විත්ති ගුණ සහ ඝටනා ගුණ කියලා. විත්ති ගුණ කියන්නේ ගනු ලබන පදාර්ථ ප්‍රමාණය මත පදාපවතින සාන්ද්‍රණය. ඝටනා ගුණය කියන්නේ ගනු ලබන පදාර්ථ ප්‍රමාණය මත රඳා නොපවතින සාන්ද්‍රණය. හරි. මම කියන්නේ විත්ති ගුණ සඳහා උදාහරණ එකක් ස්කන්ධය. තව මොනවද? විත්ති ගුණ වල තියෙන උදාහරණ ස්කන්ධය පරිමාව හොඳයි. තව ස්කන්ධය හරි පරිමාව හරි බහුල සංඛ්‍යාව ශක්තිය. හරි. එනම් උදාහරණ හතරක් තියෙනවා. ස්කන්ධය කියන්නේ ගන්න පදාර්ථ ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන එකක්. පරිමාව කියන්නේ එහෙම එකක්. බහුල සංඛ්‍යාවත් එහෙමයි. ශක්තිය කියන්නේ තියෙන එක. හරි. දැන් මම කියන ඝටනා ගුණ පදාර්ථයේ ප්‍රමාණය මත රඳාපවතින එකක් සාන්ද්‍රණය. තව ඝනත්වය මෞලික ස්කන්ධය. දැන් කාබන් කියන කෙනාගේ මෞලික ස්කන්ධය 12යි මෞලික ග්‍රෑම්. අපි ටොන් එකක් ගත්තත් මෞලික ස්කන්ධය මෞලික ග්‍රෑම් 12ම තමයි. හරි. තාම නේද? පැහැදිලිද අපිට ගල් කියන්නේ. දැන් මෙහෙම රෝමිලක්කමික විත්ති ගුණ. කියන්නේ මේක තීරණයක් කරලා ගනු ලබන පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතින ගුණ. ගනු ලබන පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතින ගුණ. ගනු ලබන පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතින ගුණ. විත්ති ගුණ ලෙස හැඳින්වේ. ගනු ලබන පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතින ගුණ විත්ති ගුණ ලෙස හැඳින්වේ. එහෙනම් විත්ති ගුණයක් කියන්නේ ගන්න පදාර්ථ ප්‍රමාණය මත රඳා පවතින. උදාහරණ ඊළඟ සෙට් එකක්. ස්කන්ධය පවුල ගණන පරිමාව ස්කන්ධයේ මෞල සංඛ්‍යා පරිමාව කියන මේ දේවල් විත්ති. හරි. මේක පැටලෙන වෙන නිසා මතක තියාගන්න මෙහෙම පදාර්ථයේ ප්‍රමාණය මත රඳා පවති විත්ති. අර සිංහල පාඩම විදිහට මේක ගත්තොත් එහෙම අර එකම ප්‍රත්‍යයෙන් ඉවරනේ එකම විදිහට පවති විත්ති. ඊළඟ දෙක ඝටනා. මොකද එහෙනම් ඝටනා ගුණය කියලා කියන්නේ පදාර්ථයේ ප්‍රමාණය මත රඳා පවතින නැති ගුණ වලට අපි කියනවා ඝටනා. ලියන්නේ කියලා. පදාර්ථ ප්‍රමාණය මත රඳා නොපවතින ගුණ. පදාර්ථ ප්‍රමාණය මත රඳා නොපවතින ගුණ. ඝටනා ගුණ ලෙස හැඳින්වේ. පදාර්ථ ප්‍රමාණය මත රඳා නොපවතින ගුණ ඝටනා ගුණ ලෙස හැඳින්වේ. ඝටනා ගුණ ලෙස ඊළඟට උදාහරණ සාන්ද්‍රණය ඝනත්වය මෞලික ස්කන්ධේ මෞලික කියන වචනේ එනවා නම් අනිවාර්යෙන් ඒක ඝටනා ගුණයක් නේ. නේද? දැන් මෞලික පරිමාව කියොත් මෞලික කන ඩෙසිමීටර් 22.4යි. මොන જાති කොච්චර පරිමාව ගත්තත් මෞලික පරිමාව ඒක. හරි. මෞලික ස්කන්ධේ මෞලික පරිමාව එතන ඝටනා.
තේරුණාද නෙවෙයි මතක් වුණාද කියලා අහන්න ඕනේ මේ කලින් කියලා දීලා තියෙන එක. හරි. පැහැදිලිද මෙතන මේ පාඩමේ? දැන් ප්‍රශ්න තියෙනවා අහන්න මොනවා හරි. මෙතන කරගන්න ප්‍රශ්න මොනවද තියෙනවද? තියෙන ප්‍රශ්න නැහැ. ලියාගෙන අනුමානිකාවක් ප්‍රතික්‍රියාවක් හා සම්බන්ධ තාප විපර්යාස. අනුමානිකාවක් ප්‍රතික්‍රියාවක් හා සම්බන්ධ තාප විපර්යාස. ප්‍රතික්‍රියාවක් හා සම්බන්ධ තාප විපර්යාස. හරි. මෙයාලා මේ වචන අහලා ඉන්න. ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට තාප විපර්යාසයක් සිද්ධ වෙනවා කියන වචනේ අහලා තියෙනවානේ. හරි මම කියනකොට සිදුවන තාප විපර්යාසය කියන්නේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට ඒහා සම්බන්ධව තාප විපර්යාසයක් සිද්ධ වෙනවා. ඒ තාප විපර්යාසය අනුව ප්‍රතික්‍රියා කොටස් දෙකකට බෙදෙනවා. තාප දායක ප්‍රතික්‍රියා සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියා. මම හිතන්නේ ඔයාලා මේවා දන්නවා කියලා. හරි. මම කියනවා මේක අහලා තියෙනවා. තාප දායක ප්‍රතික්‍රියා කියලා જાතියක් සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා જાතියක් අහලා තියෙනවා. මේ හෝල් ක්ලාස් එකේ තමයි උගන්වන්න ලේසි නේද? නැගිටින ප්‍රශ්නයක් දෙයක් කියනවා වහම ඒක තේරෙනවා මොනවද දැනගෙන. හරි. අන්නේ තාපදායක ප්‍රතික්‍රියා කියන්නේ මොනවද? තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් නම් මොකද වෙන්නේ කියන එක තමයි මෙතනදී කතා කරන්නේ. හරි. මේ බලන්න. ආදීනවා දන්නේ නැහැ හරියට. හොඳයි. ඕනම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට ඒහා සම්බන්ධ තාප විපර්යාසයක් සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි දැන් අර කලින් ඉතම කතා කරා බීකරයක HCl කියන කෙනායි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා. මම මේක ගිහිලා අල්ලලා බලුවොත් මොකද වෙන්නේ? මගේ අතට රස්නියක් දැනෙනවා. ඇයි? ඇයි මගේ අතට රස්නියක් දැනෙන්නේ? උණුසුමක් දැනෙන්නේ ඇයි? මේක තුල ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට බාහිරට තාපය නිදහස් වෙලා තියෙනවා. එහෙනම් HCl කියන කෙනා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ක්ලෝරයිඩ් සහ H2O කියන කෙනා කරද්දී බාහිර පරිසරයේ තාපය නිදහස් වෙලා තියෙනවා. එහෙනම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට ඒහා සම්බන්ධ තාප විපර්යාසයක් සිද්ධ වෙනවා. තේරුණා? දැන් තව අවස්ථාවක හිතන්නකෝ මම බීකරයක් ගන්නවා. මේ බීකරයට අයිස් කැර දානවා. හරි මේ බීකරයට අයිස් කැර දානවා. ටිකක් වෙලා යනකොට මේ අයිස් කැර ඔක්කොම ටික දිය වෙලා ද්‍රවයක් බවට පත් වෙලා. දැන් මේ බීකරය අල්ලලා බලුවොත් මොකද වෙලා? මොකද වෙලා තියෙන්නේ? රත් වෙලාද සීතල වෙලාද බීකරය? සීතල වෙලානේ. ඇයි? ඝන අවස්ථාවේ තියෙන ජලය කියන ද්‍රව අවස්ථාවේ තියෙන ජලය බවට පත් වෙනකොට බාහිර මේකේ බාහිර පරිසරය එහෙනම් බීකරේ විත්‍ය කියලා කියන්නේ බාහිර පරිසරයට අයිති. මේ බාහිර පරිසරය තමයි මම අල්ලන්නේ. බාහිර පරිසරයේ උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා. ඇයි බාහිර පරිසරයේ උෂ්ණත්වය අඩු වුනේ? බාහිර පරිසරයෙන් තාපයේ පද්ධතිය තුලට ගත්ත නිසා. එහෙනම් ඝන අවස්ථාවේ තියෙන ජලය ද්‍රව අවස්ථාවේ තියෙන ජලය බවට පත් වෙනකොට බාහිර පරිසරයෙන් තාපයේ ප්‍රතික්‍රියාව තුලට ගන්නවා. හරි එහෙනම් ඕනෑම රසායනික ප්‍රතික්‍රියාවක් වේවා භෞතික ප්‍රතික්‍රියාවක් වේවා සිද්ධ වෙනකොට ඒහා සම්බන්ධ ශක්ති විපර්යාසයක් සිද්ධ වෙනවා. දැන් අපි දන්නවා ශක්තිය එක එක ප්‍රභේද තියෙනවානේ. ශබ්දයේ විදිහට දෙන්න පුළුවන් එහෙම නැත්නම් තාපයේ විදිහට ලැබෙන්න පුළුවන්. අනේ වගේ මෙතනදී ශක්ති විපර්යාසයක් සිද්ධ වෙන්නේ මොන ශක්තිය විදිහටද? තාප ශක්තිය විදිහට. සමහරකට විද්‍යුත් ශක්තිය වෙන්න පුළුවන්. මෙතනදී තාප ශක්තිය. සමහර ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට පරිසරයේ තාපය නිදහස් වෙනවා. සමහර ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට පරිසරයේ තාපය අවශෝෂණය වෙනවා. මෙන්න මේ ප්‍රතික්‍රියාව සිදුවීමේදී සිද්ධ වෙන තාප විපර්යාසයේ මත ප්‍රතික්‍රියා කොටස් දෙකකට වෙන් කරනවා. මේ වචන දෙක අපිට රසායන විද්‍යාව පුරාවටම වැදගත්. මේ තමයි තාප දායක ප්‍රතික්‍රියා කියලා જાතියක් තියෙනවා. තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා જાතියක්. තාප දායක ප්‍රතික්‍රියාවල අපි ඉංග්‍රීසි කරා exothermic reaction. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවට අපි කියනවා endothermic reaction. ක්‍රියාවෙන් තමයි දාලා. යම් ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී යම් ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී ඒවා සම්බන්ධව සිදුවන
තාප ශක්ති වෙනසක් සිදු ඒ හා සම්බන්ධව සිදුවන තාප ශක්ති වෙනසක් සිදු ඒ හා සම්බන්ධව සිදුවන තාප ශක්ති වෙනසක් සිදු මෙය එම ප්‍රතික්‍රියාවේ තාප විපර්යාසය ලෙස හඳුන්වනවා. 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 හරිද? එහෙනම් ඕනම ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට තාප ශක්ති වෙනසක් සිදු වෙනවා. ඒක ඒ ප්‍රතික්‍රියාවේ තාප විපර්යාසය කියලා කියනවා. ඒ ප්‍රතික්‍රියාව හා සම්බන්ධ තාප විපර්යාසයේ ස්වභාවය මත ප්‍රතික්‍රියා කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි තාපදායක ප්‍රතික්‍රියා, එක්සොතර්මික් රියැක්ෂන්, තාප අවශෝෂක ප්‍රතික්‍රියා, එන්ඩෝතර්මික් රියැක්ෂන්. ලියන්න අරවලා ප්‍රතික්‍රියා හා සම්බන්ධ තාප විපර්යාසවල ප්‍රතික්‍රියා හා සම්බන්ධ තාප විපර්යාසවල ස්වභාවය මත ප්‍රතික්‍රියා කොටස් දෙකකට වෙන් කළ හැකියි. ප්‍රතික්‍රියා කොටස් දෙකකට වෙන් කළ හැකියි. හරි. අංක 1 තාපදායක ප්‍රතික්‍රියා, අංක 2 තාප අවශෝෂක ප්‍රතික්‍රියා. තාපදායක ප්‍රතික්‍රියා, 2 තාප අවශෝෂක ප්‍රතික්‍රියා. හරිද? ලියාගන්න මේකේ අංක 1 තාපදායක. අනිත් දැන් කතා කරන්නේ තාපදායක ප්‍රතික්‍රියාව. කියනවා නවයක තියෙනවා තේ තාපදායක ප්‍රතික්‍රියා. මොකද මේකද වෙන්නේ? බලන්න දන්න දේවල් මේ 10 තුන පන්තුල ඉගෙන ගන්න තියෙන දේවල් තමයි. තාපදායක ප්‍රතික්‍රියා. මොකද මේ ප්‍රතික්‍රියාව සිදු වෙනකොට වෙන්නේ? ඒවන බලන්න උත්තරේ. තාපය පිට කරමින් සිදුවන ප්‍රතික්‍රියාව. ඒක සමාන කියන රත් වෙනවා. තාපය පිට කරනවා. තාපය පිට කරනවා. ඒක උත්තරේ ගන්න එපා. ඒක තියනවා වෙන තාපය නිදහස් වෙනවා. මොන්ටයි සමාන සෙන්සර් කියන්නේ. තාපය එළියට ලබා දෙනවා. හරි හොඳයි. හැමෝම පොඩි අදහසක් කියනවානේ. තාපදායක ප්‍රතික්‍රියාව කියන්නේ මෙන්න මේක. මේ තමයි අපේ අවධානයට ලක් වෙන කොටස විශ්වවිද්‍යාලයේ. ඒකේ සිස්ටම් එක පද්ධතිය. හරි. මේකවල අපි හිතමු A කියන කෙනා B කියන ප්‍රතික්‍රියා කරනවා කියලා. එතකොට දැන් මම ඉන්නේ කොහෙද මේ පද්ධතිය තුලද මම ඉන්නේ පරිසරයේ. කියන්නකෝ. දැන් මම ඉන්නේ කොහෙද පද්ධතියේද පරිසරයේ. මම ඉන්නේ පරිසරයේ. හරි. මම මේ වාදනය අල්ලලා බලනවා. මේ විදුලි වාදනයක්. මේකට ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට මම මේ වාදනය අල්ලලා බලනවා. එතකොට මම ආයිත් ඉන්නේ පරිසරයේ. හරි. මේ වාදනය රත් වෙලා. ඇයි රත් උනේ? ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට පරිසරයට තාපය විනාශ වෙන නිසා. තේරුණාද? එහෙනම් ඒ කියන කෙනා එහෙම නැත්නම් ප්‍රතික්‍රියට ප්‍රතිඵල බවට පත් වීමේදී බාහිර පරිසරයට තාපය නිදහස් කරයි නම් එවැනි ප්‍රතික්‍රියාවල දක්වන මොන ප්‍රතික්‍රියාවද? තාපදායක ප්‍රතික්‍රියාව. එහෙනම් තාපදායක ප්‍රතික්‍රියාවලදී ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල සංසන්දනය කරොත් ශක්තිය සාපේක්ෂව වැඩි කාගේද? ශක්තිය සාපේක්ෂව වැඩි කාගේද? කාගේද වැඩි? ප්‍රතික්‍රියක. ශක්තිය සාපේක්ෂව අඩු වෙලා තියෙන කාගේද? ප්‍රතිඵල. ලියාගන්න තාපදායක ප්‍රතික්‍රියා කියලා ලියලා මෙන්න මේක ලියා ගන්නවා. උඩ පැහැදිලි.
ඊට පස්සේ අපි විස්තර කරලා ලියනවා. ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනකොට තාපයේ පරිසරයට නිදහස් කරනවා. හරිද? ලියන්න තරව දාලා මෙහෙම. ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වීමේදී ප්‍රතික්‍රියක කමාවක් ප්‍රතිඵල බවට පත් වීමේදී ප්‍රතික්‍රියක කමාවක් ප්‍රතිඵල බවට පත් වීමේදී ප්‍රතිඵල බවට පත් වීමේදී ප්‍රතික්‍රියක සතු ताप शक्ति कोटसक प्रतिक्रिया साधु ताप शक्ति कोटसक प्रतिक्रिया साधु ताप शक्ति कोटसक परिसरයට प्रतिक्रिया साधु ताप शक्ति कोटसक परिसरයට निदहस කරමින් සිදුවන ප්‍රතික්‍රියා परिसरයට निदहस කරමින් සිදුවන ප්‍රතික්‍රියා तापदायक प्रतिक्रिया निदहस करමින් සිදුවන प्रतिक्रिया तापदायक प्रतिक्रिया तापदायक प्रतिक्रिया එම මෙහෙම දෙයක් කරනවා. සාමාන්‍යයෙන් ස්ථායීතාවයේ වැඩි වෙන්නේ ශක්තිය වැඩි වෙනකොටද ශක්තිය අඩු වෙනකොට. ස්ථායීතාව වැඩි ශක්තිය වැඩි වෙනකොට ශක්තිය අඩු වෙනවා. කියන සමහර වෙලාවට ශක්තිය වැඩි වෙනකොට සමහර වෙලාවට ශක්තිය අඩු වෙනවා. හිතන්න මේ දැන් අපි හිතමු ගහක ගෙඩියක් ගහ උඩ තියෙනවා. ඇයි උඩ තියෙනකොට බිමට වැටෙන්නේ? කොහේ තිබ්බද ශක්තිය වැඩි? ගහ උඩ තිබ්බද නැත්නම් බිමට තියෙනකොට ශක්තිය වැඩි? උත්තරේ මොකක්ද? ගහේ උඩ තියෙනකොට ශක්තිය වැඩි. එතකොට එයා වැටෙනවා බිමට. බිමට වැටුණාට පස්සේ ශක්තිය අඩු වෙලා තියෙනවා. තේරුණාද? එතනින් පස්සේ ආයෙ වැටෙන්නේ නැහැ. එයා එතන තියෙනවා. එයා එතන ඉන්නකොට ස්ථායි. හරි එහෙනම් ස්ථායි වෙන්නේ ශක්තිය වැඩි වෙනකොට නෙමෙයි ශක්තිය අඩු වෙනකොට තමයි අර ස්ථායිතාවය වෙන්නේ. තව උදාහරණයක් කියනවනම් දැන් මට බස් එකේ නැගිලි වල මට කොළඹ යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අම්පාරේ නම් කොළඹ ගිහින් එන්න. අපි හිතමු රටේ ජනාධිපති තියෙනවා අම්පාරේ ඉන්නවා කියලා හිතමු. මිනිස්සුන්ට පුළුවන් තනියෙන් බස් එකේ නැගලා කොළඹ යන්න. බෑ. කී දෙනෙක් මරන්න බලන්න. ශක්තිය වැඩි එයාගේ. එතකොට එයාගේ ස්ථායිතාවය අඩු වෙනවා. ශක්තිය අඩු මගේ. එතකොට මගේ ස්ථායිතාවය වැඩි වෙනවා. තේරුණාද? හරි. ඒ නිසා මතක තියාගන්න මෙහෙම. ශක්තිය වැඩි වෙන්න ස්ථායීතාවය අඩු. ශක්තිය අඩු වෙන්න ස්ථායීතාවය වැඩි. දැන් ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනකොට මෙයා සතු ශක්තිය කොටසක් එළියට දානවනේ. උදාහරණයක්. අපි તો මෙයාගේ ශක්තිය ජූල් 100යි. ජූල් 40ක් එළියට පිට කරනවා. ජූල් 60යි මෙයා ගාව තියෙන්නේ. එහෙනම් ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵල වල ශක්තිය අඩු වෙලා තියෙනවා. ශක්තිය අඩු නිසා තාපදායක ප්‍රතික්‍රියාවකදී හැදෙන ප්‍රතිඵල වල ස්ථායීතාවය प्रतिक्रिया को स्थायीතාවයට වඩා වැඩි. තේරුණාද මේ කතාව? පැහැදිලිද? තාපදායක ප්‍රතික්‍රියාවකදී මෙයා සතු ශක්තිය කොටසක් පරිසරයට නිදහස් කරනවා. එතකොට ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵල වල තියෙන ශක්තිය සාපේක්ෂව අඩු වෙලා තියෙනවා. ශක්තිය අඩු වෙනකොට ස්ථායීතාවය වැඩි වෙනවා. ඒ නිසා මට කියන්න පුළුවන් තාපදායක ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක වල ස්ථායීතාවයට වඩා හැදෙන ප්‍රතිඵල වල ස්ථායීතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඔය MCQ වලට වැරදි. තේරුණාද? තේරුම් ගන්න තරලා තාපදායක ප්‍රතික්‍රියාවක් සිදුවන විට තාපදායක ප්‍රතික්‍රියාවක් සිදුවන විට
ශක්තිය ඉවත් වීමක් සිදුවන නිසා තාපදායක ප්‍රතික්‍රියාවක් සිදුවන විට ශක්තිය ඉවත් වීමක් එහෙනම් ශක්තිය අඩු වීමක් සිදුවන නිසා ශක්තිය ඉවත් වීමක් ඇරෙලා ශක්තිය අඩු වීමක් සිදුවන නිසා ශක්තිය ඉවත් වීමක් ශක්තිය අඩු වීමක් සිදුවන නිසා තතු බැන්නේ තාපදායක ප්‍රතික්‍රියාවකදී තතු බැන්නේ තාපදායක ප්‍රතික්‍රියාවකදී ලැබෙන ප්‍රතිඵලවල ස්ථායීතාවය ලැබෙන ප්‍රතිඵලවල ස්ථායීතාවය ලැබෙන ප්‍රතිඵලවල ස්ථායීතාවය ලැබෙන ප්‍රතිඵලවල ස්ථායීතාවය එහි ප්‍රතික්‍රියකවල ස්ථායීතාවයට වඩා වැඩි ලැබෙන ප්‍රතිඵලවල ස්ථායීතාවය එහි ප්‍රතික්‍රියකවල ස්ථායීතාවයට වඩා වැඩි ලැබෙන ප්‍රතිඵලවල ස්ථායීතාවය එහි ප්‍රතික්‍රියකවල ස්ථායීතාවයට වඩා වැඩි අපි මේක ශක්ති ප්‍රස්ථාරයෙන් නිරූපණය කරොත් y අක්ෂයේ ශක්තිය කියලා ගත්තොත් මේක ප්‍රතික්‍රිය අර කියන්නේ ශක්තිය අඩු වෙලා තියෙන කල්ලහට යනකොට ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනකොට මොකද වෙන්නේ ශක්තිය අඩු වෙන එකයි සිද්ධ වෙන්නේ ප්‍රතිඵලවල ශක්තිය වල ප්‍රතික්‍රියාවල ශක්තිය වැඩි නිසා ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනකොට පරිසරයේ තාපය නිදහස් කරනවා ඒ නිසා ප්‍රතිඵලවල ශක්තිය සාපේක්ෂව අඩු වෙනවා ලියන්න තාවදායක ප්‍රතික්‍රියාවක් තාවදායක ප්‍රතික්‍රියාවක් ශක්ති ප්‍රස්ථාරයක තාවදායක ප්‍රතික්‍රියාවක් ශක්ති ප්‍රස්ථාරයක පහත පරිදි නිරූපණය කළ හැකියි තාවදායක ප්‍රතික්‍රියාවක් ශක්ති ප්‍රස්ථාරයක පහත පරිදි නිරූපණය කළ හැකියි මේක y අක්ෂයේ තියෙන ශක්තිය වැඩි වෙලා තියෙන ප්‍රතික්‍රියක. එයා ප්‍රතිඵල බවට පත් වෙනකොට ශක්තිය අඩු වෙනවා. ඒ නිසා ඊතරේ පල්ලෙහාටයි. හරිද? අරගෙන කියන්න. ඔය තියන්නේ තාපදායක ප්‍රතික්‍රියාව ගැන. මෙච්චර හැමෙන්න බෑ. එයා ඊළඟට තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. දැන් මේක තමයි තනින් තේරුම් ගන්න පුළුවන්. තාප අවශෝෂක ප්‍රතික්‍රියාව කියන්නේ මොකද කියලා. එතන කතා කරපු අනිත් පැත්ත. දැන් තාපදායක ප්‍රතික්‍රියාව අපි මොකද උනේ? ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනකොට පරිසරයට තාපය නිදහස් කරනවා. තාප අවශෝෂකයේ මොකද වෙන්නේ? මෙන්න ප්‍රතික්‍රියක තියෙනවා. මෙයා ප්‍රතිඵල බවට පත් වෙනකොට බාහිර පරිසරයේ තාප ශක්තිය උගන්වනවා. අනිත් ඒ කියන්නේ මෙයාගේ ශක්තිය ජූල් 100යි නම් තාප ශක්තිය ජූල් 60ක් අවශෝෂණය කරනවා නම් ප්‍රතිඵල වල ශක්තිය ජූල් 160ක් වෙනවා. එහෙනම් මේ ටික දැක්කාම හැමදේම පැහැදිලි වෙනවා. ඒ තමයි තාප අවශෝෂක ප්‍රතික්‍රියාව කියන්නේ. ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වීමේදී කොහෙන්ද මේ ශක්තිය ගන්න?
පද්ධතියද පරිසරය. තාප ශක්තිය අවශෝෂණය කරගන්න. පරිසරයෙන් තමයි ශක්තිය අවශෝෂණය කරගන්නේ. එතකොට පරිසරයේ උෂ්ණත්වය අඩු වෙනවා තාප ශක්තිය අවශෝෂණය කරන නිසා. එතකොට පරිසරයේ සිසිල් වෙනවා. එහෙනම් හිතන්නකො මේ භාජනය තුල මොනවා හරි ප්‍රතික්‍රියාවක් අපි හිතමු ඒ කියලා ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා කියලා. අපි භාජනය අල්ලගෙන ඉන්නවා. භාජනය රත් වෙනවා. එහෙනම් මේ පද්ධතිය තුල සිද්ධ වෙලා තියෙන්නේ තාපදායක ප්‍රතික්‍රියාවද තාප අවශෝෂණය. භාජනය රත් වෙනවනම් මේක තුල ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා භාජනය අල්ලපුවම භාජනය රත් වෙනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව තාපදායකයිද තාප අවශෝෂකයිද? තාපදායකයි. ඇයි? මේක තුල ප්‍රතික්‍රියාව සිදු වෙනකොට පරිසරයට තාපෙ නිදහස් වෙනවා. දැන් මම අයිති පරිසරයට. එහෙනම් මට රස්නියක් දැනෙනවා කියන්නේ මට උණුසුමක් දැනෙනවා කියන්නේ පරිසරයට තාපෙ නිදහස් වෙනවා. පරිසරයට තාපෙ නිදහස් වෙන්නේ තාපදායක ප්‍රතික්‍රියාව. හරි. එතකොට නම් මෙහෙම මේ B කියලා ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා මේ වාචනෙට. මම මේ වාචනය අල්ලලා බලනකොට සීතල වෙනවා. ටික ටික සීතලක් දැනෙනවා. මොකද ඒ කියන්නේ තාපදායකයිද තාප අවශෝෂකයිද ප්‍රතික්‍රියාව. තාප අවශෝෂකයි. හරි. ඇයි තාප අවශෝෂකනේ? ඇයි මට සීතලක් දැනෙන්නේ? සීතලක් දැනෙන්නේ පරිසරයේ තිබ්බ තාප ශක්තිය අඩු වෙච්ච නිසා. පරිසරයේ තිබ්බ තාපය පද්ධතිය තුලට අවශෝෂණය වෙනවා. එතකොට පරිසරයේ තාපය අඩු වෙච්ච නිසා පරිසරයේ උෂ්ණත්වය අඩු වෙනවා. එහෙනම් මේ බාහිර සිසිල් වුණා කියන එක තේරුම පද්ධතිය තුල තාපය අවශෝෂණය කරන ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා කියන එක. හරි. පැහැදිලිද? එහෙනම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵල බවට පත් වෙනකොට බාහිර පරිසරයේ තාප ශක්තිය කොටසක් අවශෝෂණය කරනවා. හරි. දැන් මම කියන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල කියන දෙක සංසන්දනය කරන ස්ථායීතාවයේ වැඩි කරනවා. එහෙම MCQ වලට අහලා තියෙනවා අහන්නත්. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල දෙක සංසන්දනය කරන ස්ථායීතාවයේ වැඩි කරනවා. කාගෙද වැඩි? ප්‍රතික්‍රියක. හරි. දැන් ඉස්සරහට ගියාක තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා ලියලා ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනකොට තාප ශක්තිය අවශෝෂණය කරනවා. හරිද? තියන්න. මෙවැනි ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී මෙවැනි ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත්වන විට 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 බාහිර පරිසරයේ තාප ශක්තිය අවශෝෂණය කරනු ලැබේ. බාහිර පරිසරයෙන් තාප ශක්තිය අවශෝෂණය කරනු ලැබේ. බාහිර පරිසරයෙන් තාප ශක්තිය අවශෝෂණය කරනු ලැබේ. හරි. රතු පැත්තේ ඊළඟව තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී
ලැබෙන ප්‍රතිඵලවල ශක්තිය අවශ්‍යක ප්‍රතික්‍රියාවකදී ලැබෙන ප්‍රතිඵලවල ශක්තිය සාපේක්ෂව වැඩි නිසා එවැනි ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලවල ස්ථායීතාවය ප්‍රතික්‍රියකවල ස්ථායීතාවයට වඩා වැඩි. ප්‍රතිඵලවල ස්ථායීතාවය ප්‍රතික්‍රියකවල ස්ථායීතාවයට වඩා වැඩි. ප්‍රතිඵලවල ස්ථායීතාවය ප්‍රතික්‍රියකවල ස්ථායීතාවයට වඩා වැඩි. මේකත් අපේ ශක්ති ප්‍රස්ථාරයේ නිරූපණය කරන්න පුළුවන්. ඔයාලා තනින් අදින් බලන්න. තනින් අදින්. අරලා හරි කියන්නේ. තේරෙන්නේ. මොකද මම කිව්වේ පාරවල ගියේ හරි මම මාරුවල ගියේ නෝට් එක බලන්න කියවන්නේ හරි මේ එතකොට මෙන්න මෙහෙම ප්‍රතික්‍රියකවල ස්ථායීතාවයට වඩා ප්‍රතිඵලවල ස්ථායීතාවය මොකද වෙන්න ඕන අඩු වෙන එකයි සිද්ධ වෙන්නේ. ඇයි ප්‍රතිඵලවල ශක්ති සාපේක්ෂව වැඩි නිසා. තේරෙනවද? එහෙනම් ප්‍රතිඵලවල ශක්ති සාපේක්ෂව වැඩි. ඒ නිසා එවැනි ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියකවලට වඩා සෑදෙන ප්‍රතිඵලවල ස්ථායීතාවය සාපේක්ෂව අඩු වේ කියලා හිතන්න. ප්‍රතිඵලවල ස්ථායීතාවය සාපේක්ෂව හරිද? දැන් හස්තාරණයට y අක්ෂයේ ශක්තිය දාලා තියෙනවා. ප්‍රතිඵල තියෙන්න ඕන කොහෙද? ප්‍රතික්‍රියාව තියෙන්න ඕන කොහෙද කියලා දාලා. හරි. කොහොමද එන්න ඕන? මේ අටමට්ටමේ ඉන්න ඕන කවුද? ප්‍රතික්‍රියාව ප්‍රතිඵල. ප්‍රතික්‍රියාව. එහෙනම් ඊතරේ කොහෙද දෙන්නේ? ඊතරේ උඩයි. ප්‍රතික්‍රියාවක ප්‍රතිඵල බවට පත් වෙනකොට ශක්තිය අවශෝෂණය කරනවා. ශක්තිය වැඩි වෙන එකයි වෙන්නේ. ප්‍රතිඵල වල ශක්තිය සාපේක්ෂව වැඩි කියන්නේ විස්තරතාවය සාපේක්ෂව වැඩි කියන්නේ. තේරුණාද නේද? මේක වැඩි කරගෙන යනවා නෑනේ. නේද? හරි මම දැක්ක මේ ඉස්කෝලේ ෂෝට් නෝට් එක කීප දෙනෙක් ආදලි වල මට ගන්න දෙනවා. මම ඔයාලට කීවා ඉස්කෝලේ ෂෝට් නෝට් එක ඉස්කෝලේ ගන්න ඉවර වුණාට පස්සේ ෂෝට් නෝට් එක හදාගෙන කියලා A4 කොලයක පිටු දෙක දෙපැත්ත. එක කොලයක් විතරක් ඉන්න ෂෝට් නෝට් එක හදාගෙන ඉතින් ඇත්තටම හොඳයි. නියමයට හදලා තියෙනවා ෂෝට් නෝට් සමහරක් තමයි. මුළු ඉස්කෝලේම එක A4 එකට ගත්තා කියලා මම. ආයි මේ බැලුවට ආරම්භ වුණේ නැහැ. හරි. නමුත් ඒ ඔකේ මම ගෲප් එකට දාන්නේ නැහැ. ෂෝට් නෝට් එක ගත්තා නේ හදන්න. මේක මම හදලා වැඩ ඔයාලා හදන ෂෝට් නෝට් එක තමයි ඔයාලා පාඩම් කරන්නේ. නැතු මම දිනක් අක්වත් නැතු වෙන කවුරුත් හදන ෂෝට් නෝට් එකක්වත් නෙමෙයි පාඩම් කරන්න පුළුවන්. පැහැදිලිද මෙතන එක? තේරුණා?
දැන් අපි බලමු පාඩමේ කොතනද අපි ඉන්නේ කියලා. අපි ඉස්සරහට කීවා මේ පාඩම අල්පාඩම. අපි කියව මේකදී අපි පැහැදිලි කරන්නේ යම් තාප රසායනික යම් ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට ඒක සම්බන්ධ ශක්ති පරයාසයක් සිදු වෙනවා. අන්නේ ශක්ති පරයාසයකට තමයි මේකෙදි කතා කරන්නේ. මේකෙදි පාවිච්චි කරන වචන ටිකක් තියෙනවා කියලා අපි වචන සෙට් එකක් ඉගෙන ගන්නවා. අපිට ඒක වැදගත් වෙන්නේ සම්මුත පද්ධතිය කියන වචන. මොකද අපි මෙතනදී මේ පාඩම පුරාවටම අපිට හම්බ වෙන්නේ සම්මුත පද්ධතිය පිළිබඳව. විවෘත පද්ධතිය හම්බ වෙනවා. නමුත් ඒකලිත පද්ධතිය හම්බ වෙන්නේ නැහැ. හරි. පද්ධතියක් තුළ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව සිද්ධ වීමේදී ඒ හා සම්බන්ධ තාප ශක්ති විපර්යාසයක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි ප්‍රතික්‍රියාවක් හා සම්බන්ධ තාප විපර්යාසයක් සිද්ධ වෙනවා කියලා. ඒ තාප විපර්යාසයේ ස්වභාවය මත ප්‍රතික්‍රියා කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි තාපදායක ප්‍රතික්‍රියාව සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. හරි. තාපදායක ප්‍රතික්‍රියාව කියන්නේ ප්‍රතික්‍රියකේ ප්‍රතිඵලය බවට පත් වෙනකොට බාහිර පරිසරයේ තාපයේ නිදහස් වෙන ප්‍රතික්‍රියාව තාපදායක. තාප අවශෝෂක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵල බවට පත් වෙනකොට බාහිර පරිසරයේ තාප ශක්තිය ලබා ගන්න. ඒ නිසා තාපදායක ප්‍රතික්‍රියාවලදී හැදෙන ප්‍රතිඵල වල ස්ථායීතාවය යාගේ ප්‍රතික්‍රියා කරන වඩා වැඩි කියලා. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවලදී ප්‍රතික්‍රියක වලට වඩා හැදෙන ප්‍රතිඵල වල ස්ථායීතාවය අඩුයි කියලා. අපි දැන් පැහැදිලි කරන්න හදන්නේ ප්‍රතික්‍රියාවකට අදාළ ශක්ති විපර්යාසයේ පරීක්ෂණාත්මකව බලන්න. හරි. දැන් මේක අනුමානකාවක් ප්‍රතික්‍රියාවක තාප ශක්ති විපර්යාසය පරීක්ෂණාත්මකව මෙන්න. प्रतिक्रियावक ताप शक्ति विपर्यासය परीक्षणात्मकව प्रतिक्रियावक ताप शक्ति विपर्यासය परीक्षणात्मकව හරි පැහැදිලිද හරි මේක ඇත්තටම ඔයාලා කරලා තියෙන එකක් ඒක අහලා චුට්ටක් මතක් කරගන්නයි හොඳයි. මතකද වෙන්නේ සමීකරණය. Q සමාන MC කියලා කියන එක. මතකද? ඔව්. හරි. මතකයි නම් Q මොකද Q කියන්නේ? නිකන් අහන්න උගන්නන කරන්නේ. ඔයාලා කොහෙද ඉන්නේ කියලා. Q කියන්නේ මොනවද Q? शक्ति विपर्यास हरी एम කියන්නේ शक्ति विपर्यास නැත්නම් තාප විපර්යාස කියනවා කියන්නේ ස්කන්ධය. මම හැමදාම කියලා තියෙනවා භාගයේ උත්තර දෙන්න පාඩුවේ ස්කන්ධය කියන්නේ කාගෙද? පරීක්ෂණය කරන කෙනාගේ ස්කන්ධයද මේ ස්කන්ධය කියන්නේ. එතකොට ගැටලුව. C කියන්නේ අකමනේ ආයින්දරකම කියන්නේ ස්කන්ධය. C කියන්නේ तापधारितावेद विशिष्ट तापधारिता सी क्या विशिष्ट तापधारिता कारण फिजिक्स වල තාම තාපයේ කොටස හම්බ වෙලා නැහැ නේද නැහැ තාම හම්බ මුල් පාඩම් යනවා හරි තාපධාරිතාවය කියන්නේ වෙනම වචනයක් විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන වෙනම වචනයක් ඒක ෆිසික්ස් වල උත්තර පැහැදිලි කරනවා මම කියලා දෙන්නම් මොකද මේ තීටා කියලා කියන්නේ එහෙම නැත්නම් T කියලා දාන්න ඩෙල්ටා T කියලා දාන්න උෂ්ණත්වයේ උෂ්ණත්ව වෙනස උෂ්ණත්ව වෙනස. හරි. එහෙනම් පොඩි අදහසක් ඔයාලට මේ කියන තියෙනවා. Q කියන්නේ සිද්ධ වෙන තාප වෙනස. M කියන්නේ ස්කන්ධයක්. C කියන්නේ විශිෂ්ට තාප ධාරකාවක්. T කියන්නේ සිද්ධ වෙන උෂ්ණත්ව වෙනස. හරිද? මෙන්න මේ සමීකරණය අපි යම්කිසි පද්ධතියක් සඳහා දානවා. මේ සමීකරණය යම්කිසි පද්ධතියක් සඳහා දානවා. ඒ පද්ධතිය දාන්න යම් පරීක්ෂණයක් සිදු කරනවා. මේ පරීක්ෂණයෙන් පදිකට මෙතනදී පැහැදිලි කරනවා. මේ බලන්න. සාමාන්‍යයෙන් යම්කිසි ප්‍රතික්‍රියාවක් හා සම්බන්ධ ශක්ති විපර්යාසයක් සිදු වෙනවා, තාප විපර්යාසයක් සිදු වෙනවා. ඒ තාප විපර්යාසයෙන් මැනගැනීම සඳහා අපි පාවිච්චි කරනවා ලැබ් එකේදී පොඩි ගැජට් එකක්. ඒකට අපි කියනවා බෝම්බ කැලරි මීටර් කියලා. පොඩක් මම මේකේ පොඩක් පෙන්නනවා. හරි.
හරි මේ බලන්න මේ තමයි බෝම්බ කැලරි මීටර. තේරෙනවද? මේකෙදී එතන මෙහෙම කොටස් ටිකක් තියෙන්නේ. මේ මැද්දේ තියෙන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන පද්ධතිය. කියන්නේ මේ කොටස තමයි පද්ධතිය විදිහට හැසිරෙන්නේ. හරි. මේ දෙන සාම්පල් කියලා ගහනකොට මේක ඇතුළේ තමයි සාම්පල් එකේ තියෙන ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට මේකෙන් බාහිර පරිසරයට එහෙම නැත්නම් මේකෙන් බාහිර පරිසරයට තාපයට දැසෙන එහෙම නැත්නම් බාහිර පරිසරයෙන් පද්ධතියට තාපය අවශෝෂණය කරනවා. එතකොට බාහිර පරිසරය තමයි මේ ජලය පුරවලා තියෙන කොටස. වෝටර් කියලා ගහන තියෙන්නේ. හරි. ඒ ජලයට තමයි අපි තර්මෝමීටරේ උෂ්ණත්වමානය දාන්නේ. හරිද? මේ තියෙන්නේ මාපකය. මේකෙන් මොකද කරන්නේ අපි මේ වාජනයේ තුල තියෙන ජලය කැළපීමකට ලක් කරනවා. කැළපීමකට ලක් කරේ නැත්නම් මේ ජලයේ උෂ්ණත්වය ජලය පුරා බෙදලා යන්නේ නැතුව එක කොටසක් විතරක් ලක් වෙනවා. ඒක නිසා තමයි අපි කැළපීමක් සිද්ධ කරන්නේ. හරි. මේක ගැන තමයි අපි ඉගෙන ගන්න ලෑස්ති. හරි. බලාගන්නකෝ. එහෙනම් ප්‍රතික්‍රියාවක සිද්ධ වෙන තාප විපර්යාසය තාප ශක්ති වෙනස මැනීම සඳහා අපි පාවිච්චි කරන කැලරි මීටරය බෝම්බ කැලරි මීටරය කියලා උපකරණය. අන්නේ උපකරණය ඇසුරෙන් කොහොමද ප්‍රතික්‍රියාවක තාප ශක්ති වෙනස සිද්ධ වෙන තාප විපර්යාසය ගණනය කරගෙන කියන කොටස තමයි මෙතනදී පැහැදිලි. තේරුණා? දැන් ඔයාලා හිතනවා ඇති පාඩමට නමක් කියවා එන්තල්පිය කියලා. තාම ඒක හම්බුනේ නැහැ. අද හම්බෙන්නේ ඒක හම්බෙන්නේ ඊළඟ දවසේ. හරි. අපි ලබන සතියේ ඉගෙන ගන්නවා එන්තල්පිය කියන්නේ මොකක්ද? එන්තල්පි අර්ථ දැක්වීම් 14ක් විතර තියෙනවා. ඉස්කෝලේ කරලා තියෙනවා නම් සමහරව ගන්නවා තේරෙන්නේ නැතුව ඉතින් උත්පාදන එන්තල්පිය, දහන එන්තල්පිය, බන්ධන විഘടන එන්තල්පිය, ඌර්ධෝපාතනය, තූකරණ එන්තල්පිය, දැරිස් එන්තල්පිය ඔක්කොම කියලා සෙට් එකක් තියෙනවා. මේ සෙට් එකේ අර්ථ දැක්වීම අපි ඉගෙන ගන්නවා ලබන සතියේ. තේරුණා? එන්තල්පි කියන කොටසට යන්න කලින් මේ ශක්තිය කියන්නේ මොකක්ද? ශක්තිය මයින්නේ කොහොමද? මෞලික ශක්ති විපර්යාසයක් පැනගන්නේ කොහොමද? ගණනය කරන්නේ කොහොමද කියන එක අපි පැහැදිලි කරගන්න. ඊට පස්සේ තමයි එන්තල්පි කියන කොටස කියන්නේ. තේරුණා? එන්තල්පි කියන කොටසදී අපි ඉගෙන ගන්නවා ප්‍රතික්‍රියාවක එන්තල්පි විපර්යාසය කියන්නේ මොකක්ද? එන්තල්පි විපර්යාසයේ ධනාගයක් වෙනවා කියන්නේ මොකක්ද? ඍණාගයක් වෙනවා කියන්නේ මොකක්ද කියන කාරණා. මොකද මම මේවා කිව්වේ සමහරක් වෙලාවට ඔයාලා මේ පාඩම කොහින් හරි ඉගෙනගෙන ඇති. එතකොට ඔයාලා බලනවා තාම මේ කොටස හම්බුන්නේ නැහැ කියලා. හම්බුන්නේ නැහැ එකක් වෙන්න ලබනවා. එතන කියන්න තවද? යම් ප්‍රතික්‍රියාවක තාප ශක්ති විපර්යාසයක් යම් ප්‍රතික්‍රියාවක තාප ශක්ති විපර්යාසයක් පැන ගැනීම සඳහා තාප ශක්ති විපර්යාසයක් පැන ගැනීම සඳහා ප්‍රතික්‍රියාවක තාප ශක්ති විපර්යාසයක් පැන ගැනීම සඳහා බෝම්බ කැලරි මීටරේ භාවිතා කරමු. බෝම්බ කැලරි මීටරේ භාවිතා කරමු. ගොඩක් වෙලාවට දහන ප්‍රතික්‍රියාවල එන්තල්පි විපර්යාසය ශක්ති විපර්යාසය සඳහා තමයි බෝම්බ කැලරි මීටරේ පාවිච්චි කරන්නේ. ඒ දල සටහනක් පහත දැක්කේ. මේ දල සටහනක් පහත දැක්කේ. ඉතින් ඇත්තම රූපෙන්නේ පොඩ්ඩක් සටහන. ඉතින් හිතන්න මේ ලොකු බින්දරයක් තියෙනවා කියලා ඒකට ජලය පුරවලා තියෙනවා. මේක ඇතුලේ තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන කුටීරේ. අපි හිතමු කාබන් කියන එක ඔක්සිජන් එක්ක සිදු කරන ප්‍රතික්‍රියාව මේක ඇසෙත් තමයි සිද්ධ කරන්නේ. එහෙනම් කාබන් කුඩු යම් කිසි අපි ස්කන්ධයක් කියාගෙන ඉස්සර දාලා ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනකොට සලසනවා. දැන් වායු ගෝලයේ ඔක්සිජන් ඕන තරම් තියෙනවා. කාබන් ඕන තරම් තියෙනවා. මේ දෙන එකට එකතුලා ප්‍රතික්‍රියා කරන්නේ ප්‍රතික්‍රියා කරනවා මම මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන පරිසරයට නැත්නම් මේ ප්‍රතික්‍රියාව පටන් ගන්න මම තාපයක් ලබා දෙනවා. හරි අපි ඒක මොකද්ද මේ දෙන තාපය? ඇයි මේ විදිහට ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න නම් පිළිතින් තාපය ලබා දෙන්න ඕන කියන එක අපි ඉගෙන ගන්න චාලකදාස. ඕනම ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියාව සිද්ධ වෙන ශක්ති බාධාවක් තියෙනවා. ඒක අපි කියනවා සක්‍රියන ශක්තිය කියලා. හරිද? මේ සක්‍රිය ශක්තිය පිළිතින් ලැබුණොත් තමයි ප්‍රතික්‍රියාවක් සිදු වෙන්නේ. ඒ නිසා මම මේකට මේ විදිහට විදුලි දඟරයක් දාලා යම් තාපයක් ලබා දෙනවා ප්‍රතික්‍රියාව ආරම්භ කිරීම සඳහා. තේරුණාද? මොන දැන් ප්‍රතික්‍රියාව ආරම්භ කරනවා. මේක ඇතුලේ දහනයේ ක්‍රියාවලිය සිදු වෙනවා. එතකොට දැන් පද්ධතිය කියන්නේ මේ තියෙන විශාල කුටීරයක නැත්නම් මේ මැද්දේ තියෙන පොඩි කුටීරයක. පද්ධතිය කියලා කියන්නේ ඇතුලේ තියෙන පොඩි කුටීරයේද එළියේ තියෙන කුටීරයේද? කොහොමද පද්ධතිය කියන්නේ? මේ තියෙන පොඩි කුටීරය තමයි පද්ධතිය. ඇයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ එතනනේ. එතකොට එහෙනම් මේ වටේ තියෙන ජලය කියන කෙනා හැසිරෙන්නේ කවුරු විදිහට? අයි පොඩි කුටීරයේ පද්ධතිය නම් මේ ජලය කියන කුටීරේ
කවුරු විදිහට හැසිරෙන්නේ? එයා පරිසරයේ විදිහට හැසිරෙනවා. දැන් උෂ්ණත්ව වෙනස මනින්න ඕන පද්ධතිය තුලද පරිසරයේ තුල. දැන් මෙතන ප්‍රතික්‍රියා අපි දන්නවා කාබන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරද්දී බාහිර පරිසරයේ තාපය නිදහස් වෙනවා. එහෙනම් වෙන්න තාපය නිදහස් වෙනවා පරිසරයේ. බාහිර පරිසරයේ තාපය නිදහස් වෙනකොට මේ ජලයේ උෂ්ණත්වය තමයි වෙනස් වෙන්නේ. එහෙනම් මම උෂ්ණත්ව වෙනස මැනගන්න ඕන මොකේද? පරිසරයේ කියන්නේ ජලයේ උෂ්ණත්ව වෙනස මැනගන්න ඕන නැත්නම් මේ ප්‍රතික්‍රියා කුටියේ. කොහෙද උෂ්ණත්ව වෙනස මැනගන්න ඕන? පරිසරයේ. එහෙනම් උෂ්ණත්ව මානය දාන්න ඕනේ මේ උෂ්ණත්ව මානය. හරි. මන්තයක් දාලා මේක මන්ත කරන්න ඕනේ නැත්නම් මේ ජලයේ පුරාවට උෂ්ණත්වය එකම ගානකට බෙදලා යන්නේ නැහැ. තේරුණාද? හරි. දැන් හොඳට බලන්න. ප්‍රතික්‍රියාව මේක තුළ සිද්ධ වෙනවා. ප්‍රතික්‍රියාව සිදු වීමේදී පරිසරයේ තාපය නිදහස් වෙනවා. පරිසරයේ විදිහට ජලය තියෙනවා. ජලයේ සිදුවන උෂ්ණත්ව වෙනස මැනලා ජලයට මෙන්න මේ පද්ධතියට මම දානවා Q සමානයි HC θ කියලා. ජලයේ සිදුවන උෂ්ණත්ව වෙනස මැනගත්ත හැකි. ජලයේ විශිෂ්ට තාපදායකාංගය දන්නවනම් ජලයේ ස්කන්ධය මේකෙන් මැනගන්න පුළුවන්. ඒකක් දන්නවනම් සිද්ධ වෙච්ච තාප විපර්යාසය හොයන්න. මේ සිද්ධ වෙච්ච තාප විපර්යාසය හොයාගත්තේ පරිසරය තුළ ඒ තාප විපර්යාසය මේ පද්ධතිය තුළ සිද්ධ වෙච්ච තාප විපර්යාසයට සමානයි. මම කියන්නේ ඊටම මේ අපි මේ දත්ත ඔක්කොම ටික දාලා ගණනය කරලා බලනකොට අපි කියමු Q සඳහා ජූල් 100ක් එනවා කියලා. හරි උෂ්ණත්වය වැඩි වෙච්ච එක නම් සිද්ධ වුණේ ජූල් 100ක් මේ පරිසරයට ලැබිලා තියෙනවා. පරිසරයේ ජූල් 100ක් ලැබුණේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ජූල් 100ක් එළියට ගිය නිසා. තේරුණාද? හරි එහෙනම් මෙන්න මේ කැලරි මීටරය භාවිතා කරලා අපිට යම් කිසි ප්‍රතික්‍රියාවක් හා සම්බන්ධ ශක්ති විපර්යාසයක් පරීක්ෂණාත්මකව කරගන්න. හරි. ලොකුවට තේරෙන්න ඕනේ නැහැ. පොඩ්ඩක් තේරෙනවද කියලා තාම නෝට් එක ලියන්න කරේ. පොඩි අදහසක් ආවද අපි මේකේ ගානක් එමත් හදනවා. තේරුණාද? හරි. අපි ලියන්න. බෝම්බ කැලරි මීටරයේ දල සටහනක් පහත දැක්කේ කියලා කිව්වා. අඳගන්න. සලඳගන්න කුටීරය වාචනයක්. මේ මාතස්කල් පිටාර දල සටහනක් නෙමෙයි. විදුලි දනරයක් දානවා. නැති තව පොඩි කුටීරයක් තියෙනවා. මේක තමයි පත්. හරි. මේක පුරාම අපි දාලා තියෙන මොනවද? චාරය. මේ විදුලි දහරයක් දානගෙන දීලා තියෙනවා උෂ්ණත්වමානය දෙක දාලා තියෙනවා මන්ත්‍රයකුත් දාලා තියෙනවා මේක මන්ත්‍රය. එන්න උෂ්ණත්වමානය විපිරි ජලය දෙදෙන්නේ මන්ත්‍රය. ඉතින් ප්‍රතික්‍රියා කරනවා. මේ දින ප්‍රතික්‍රියා කරනවා. හරි කරගන්න ගන්න. මේකේ නම බෝඩ් එකේ ලියන්නකො. බෝම්බ කැලරි මීටරය බෝම්බ කැලරි. ඒක මේ මෙදී ඔය කීපේ පැද තියෙනවා කුටීරයක් ඒකට තමයි ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ ධන දීලා තියෙනවා විදුලි ධාරාවත් එක්ක එකස්ස දහන ක්‍රියාවලිය සිදු වෙනවා මන්ත කරනවා එළි ජලයේ තියෙනවා එතන තමයි තර්මෝමීටරේ උෂ්ණතාවය ගන්න. අද විදිහට අහන්න හරියට අර මේ තමයි ප්‍රතික්‍රියා කුටීරය මේ තියෙන ප්‍රතික්‍රියක මේ තියෙන දහන දඟරය මේව නම් කරන්න නම් මම කරන්නේ නැහැ
උෂ්ණත්වමානය ප්‍රශ්න හරි. දැන් මොකද මේක සිද්ධ වෙනවා කියලා කියන්නේ? ඒ ප්‍රතික්‍රියාව මේක තුළ සිද්ධ වෙනකොට පරිසරයේ විදිහට සලකන්නේ මේ ජලයේ තියෙන කුටියේ. තේරුණාද? එක්ක පරිසරයට ආපේ නිදහස් වෙන එහෙම නැත්නම් පරිසරයට ආපේ මේකට අවශෝෂණය කරනවා. හරි. මේ සිද්ධ වෙන උෂ්ණත්ව විපර්යාසය අපිට මැනගැනීම සඳහා මම ජලයේ උෂ්ණත්වමානයක් දාලා තියෙනවා. එහෙනම් මේ පද්ධතිය තුළ සිද්ධ වෙන තාප විපර්යාසය මේ පරිසරය තුළ සිද්ධ වෙන තාප විපර්යාසයට සමානයි. කියන්නේ මේකේ යම් තාපයක් ජූල් 100ක් එළියට දැම්මම මේක ජූල් 100ක් ලැබිලා තියෙනවා. ජූල් 100ක් අවශෝෂණය කරනවා මේක ජූල් 100ක් අවශෝෂණය කරනවා. තේරුණාද? මේ ජලයේ උෂ්ණත්වමානය දාලා උෂ්ණත්ව වෙනස මනින පද්ධතියට ජලය සඳහා Q සමානයි mc කියලා කියන එක පාවිච්චි කරනවා. හරි. ජලයේ උෂ්ණත්ව වෙනස මැන්නේ උෂ්ණත්ව වෙනස මෙතන දාන්න. හොඳට මතක තියාගන්න C කියන කෙනා දාන්නේ උෂ්ණත්ව වෙනස මැනපු ද්‍රාවණයේ විශිෂ්ටතාව ධාරිතාව. හරි. උෂ්ණත්ව වෙනස මනින්නේ මොකේද? අන්න ඒකේ තමයි විශිෂ්ටතාව ධාරිතාව අපි දාන්නේ. පැහැදිලිද? ස්කන්ධය කියලා දාන්නේ කාගේ ස්කන්ධයද? ජලයේ ස්කන්ධයද නැත්නම් ප්‍රතික්‍රියා කළ ස්කන්ධයද? කියන බලන්න. එකයි දැන් මම ඔයාලට කිව්වේ. ඔයාලා දැන් ඉස්සෙල්ලා Q සමාන mc θ කියලා කියනකොට m කියන්නේ ස්කන්ධය කියලා කියවනේ කාගේ ස්කන්ධය? ජලයේ ස්කන්ධයද ප්‍රතික්‍රියා කළ ස්කන්ධයද? ඒවන බලන්න උත්තරය. පේනවනේ වෙලාවට අහුව ප්‍රශ්න. හරි. ගොඩක් දෙනෙක් හරි එක්කෙනෙක් දෙනෙක් වැරදි. කාගේ ස්කන්ධය දානවා ජලයේ ස්කන්ධය දානවා. මතක තියාගන්න මෙහෙම උෂ්ණත්ව වෙනස මනින්නේ කාගේද? එයාගේ විශිෂ්ටතාව ධාරිතාවයේ සහ එයාගේ ස්කන්ධය ගන්නවා. පැහැදිලිද? එතකොට එයා තුල සිද්ධ වෙච්ච තාප විපර්යාසය තමයි නැරෙන්නේ. ඒ තාප විපර්යාසය පද්ධතිය තුල සිද්ධ වෙච්ච තාප විපර්යාසයට සමාන ප්‍රතිවිරුද්ධයි. සමාන වෙනවා කියලා මොකක්ද කියන්නේ? ප්‍රතිවිරුද්ධ කියන වචනේ අපි ඉස්සරහට ඉගෙන ගමු. ඒ ප්‍රතිවිරුද්ධ කියන වචනේ. තේරුණා? හරි. කැලරි මීටරය තුල ඇති කැලරි මීටරය තුල ඇති ප්‍රතික්‍රියා කුටීරය තුල 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 යම් ප්‍රතික්‍රියාවක් සිදුවන විට ප්‍රතික්‍රියා කුටීරය තුල යම් ප්‍රතික්‍රියාවක් සිදුවන විට ඉන් තාපය පිටවීමක් හෝ පරිසරයෙන් තාපය අවශෝෂණය කර ගැනීමක් සිදු. ඒ කියන්නේ නෙගටිව් ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා එක්ක පිට වෙනවා එහෙම නැත්නම් පරිසරයේ ශක්තිය අවශෝෂණය. ඉන් තාපය පිටවීමක් හෝ පරිසරයෙන් තාපය අවශෝෂණය කර ගැනීමක් සිදු. කැලරි මීටරය තුල පරිසරය ලෙස පවතින්නේ ජලය. කැලරි මීටරය තුල පරිසරය ලෙස පවතින්නේ ජලය. එනිසා ජලයට Q සමානයි mc θ යෙදීමෙන් Q සමානයි mc θ in simple c simple යෙදීමෙන් ප්‍රතික්‍රියාව හා සම්බන්ධ තාප විපර්යාසය මැනගත ගණනය කරගත හැකියි. ප්‍රතික්‍රියාව හා සම්බන්ධ තාප විපර්යාසය ගණනය කළ හැකියි. තාප විපර්යාසය ගණනය කරගන්න. ප්‍රතික්‍රියාව හා සම්බන්ධ තාප විපර්යාසය ගණනය කළ හැකියි.
තේරුණාද? දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අලියාගමු කී සමාන HCD එක කියලා ඊට පස්සේ මම ප්‍රශ්න කියන්නම්. ඊට කියන්නේ උෂ්ණත්ව වෙනස. මේක ලියලා මේ සංකේතවල තේරුම් ගන්න කියලා. C කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය ආගිත ජලය. ඇයි උෂ්ණත්වය සමාන ජලය. M කියන්නේ ජලයේ ස්කන්ධය. මතක තියාගන්න මේ ජලයේ ස්කන්ධය යාගේ විශිෂ්ට තාප ධාරිතාවයෙන් ගුණ කරපුවාම ලැබෙනවා තාප ධාරිතාවය. හරිද? මෙතන C කියලා අදහස් කරන්නේ MC සමාන කැපිටල් C ට කැපිටල් C කියලා අදහස් කරන්නේ තාප ධාරිතාවය. මම මේ කොටස ගොඩාක් ගැඹුරින් කරන්නේ මොකද එච්චර ගැඹුරින් මේක එක්සෑම් එකට දෙන්නේ නැති නිසා. හරිද? ෆිසික්ස් වල ඔයාලා ඉගෙන ගන්න මේ බෝම්බ කැලරි මීටරය ගැන මොකද මේ තාප ධාරිතාවය කියලා කියන්නේ මොකද මොකක්ද කියලා කොහොමද ඉගෙන ගන්න. දැන් ඔයාලා මතක තියාගන්න කෙමිස්ට්‍රි වලට ජලයේ ස්කන්ධය මෙයන් විශිෂ්ට තාප ධාරිතාවයෙන් ගුණ කරපුවම ලැබෙන තාප ධාරිතාවය. තාප ධාරිතාවයට අපි දාන කැපිටල් C එක. මේක ලියන්න. අර මේක නෝට් එක මේ මම WhatsApp group එකේ දානවා මම කවුරුහරි ෆොටෝ එකක් එවන්න. මගේ නෝට් පැහැදිලි නෑ. ඔයාලා මේ මම යාළුවෙක් නෝට් එකක් හදන්නේ. කවුරුහරි පැහැදිලිව ලියන්න කෙනෙක් ඉවන්න. හරිද? කියන්නේ හරිද? හරි. දැන් ජලය කියලා කියන්නේ ද්‍රවයක් නේ. ද්‍රවයේ ස්කන්ධයද මනින්න ලේසි පරිමාවද මනින්න ලේසි. ජලය කියන්නේ ද්‍රවයක්. එයාගේ මොකද දැනගන්න ලේසි ස්කන්ධයද පරිමාව. අපිට යාගේ දැනගන්න ලේසි වෙන්නේ පරිමාවනේ. හැබැයි මේ සමීකරණේ ජලයේ ස්කන්ධයද අපිට මේ සමීකරණය මෙහි වෙනස් කරගන්න. ජලයේ ඝනත්වය කියන එක සමානයි ස්කන්ධයේදී පරිමාව. ස්කන්ධය කියන එක සමානයි ජලයේ ඝනත්වයේ පරිමාවයේ ගුණිතය. එහෙනම් මෙතන M කියන කෙනා වෙනකොට මෙන්න මේ කොටස ආදේශ කරගන්න. එතකොට Q කියන කෙනා සමානයි dVc θ. හරිද? එහෙනම් D කියන්නේ මොකක්ද? ජලයේ ඝනත්වය. V කියන්නේ මොකක්ද? ජල පරිමාව. හරි. දැන් මෙතන ජලය කියලා ගත්තේ අපි උෂ්ණත්වය මනින්නේ ජලය නිසා. උෂ්ණත්ව වෙනස මනින්න. උෂ්ණත්ව වෙනස මනින්න ද්‍රාවණයේ ඝනත්වය දානවා. උෂ්ණත්ව වෙනස මනින්න ද්‍රාවණයේ පරිමාව දානවා. උෂ්ණත්ව වෙනස මනින්න ද්‍රාවණයේ විශිෂ්ට තාප ධාරිතාවය දානවා. හරි. මේක සත්‍යයක් ක්ලියර් මෙහෙම. ජලය ද්‍රවයක් වන නිසා එහි පරිමාව මැන ගැනීම පහසුයි. ඊට පස්සේ මේක ලියන්න. ජලය ද්‍රවයක් වන නිසා එහි පරිමාව මැන ගැනීම පහසුයි. දැන් Q සමාන MC θ වෙනකොට D සමාන M දින්න B M සමාන dV Q සමාන dVc θ කියලා. D කියන ගණන්. හරිද? මම ගානක් දෙන්නම් මේක ඉතින් ගන්න හදන්න මෙතන ඉවරයි ඈ. ඒක අනිවාර්යයෙන් හදන්න ඕන හැමෝම හදලා ඉවරලා මට WhatsApp ෆොටෝ එකක් එවන්න WhatsApp. හරිද? කියන්නේ මේක ගන්න. අපි ළඟ සතියේ මේ ගාන සාකච්ඡා කරනවා ගාන හදලා ඔයාලට උත්තරේ ඉවර කියන්න ෆොටෝ එකක් WhatsApp එකට. හරිද වැරදිද? බෝම්බ කැලරි මීටරයක් තුල බෝම්බ කැලරි මීටරයක් තුල බෝම්බ කැලරි මීටරයක් තුල එතනෝල් වරහන් ඇතුලේ C2යි H5යි OH එතනෝල් 0.92 ග්‍රෑම් ස්කන්ධයක් එතනෝල් 0.92 ග්‍රෑම් ස්කන්ධයක් දහනය කරන ලද
දහනය කරන ලදී. හරි. කැලරි මීටරය තුල ජලය ඝන සෙන්ටිමීටර් 500ක් යොදා ඇති අතර කැලරි මීටරය තුල ජලය ඝන සෙන්ටිමීටර් 500ක් යොදා ඇති අතර කැලරි මීටරය තුල ජලය ඝන සෙන්ටිමීටර් 500ක් යොදා ඇති අතර ප්‍රතික්‍රියාව සිදුවීමේදී ජලයේ උෂ්ණත්වය सेल्सियस अंशක 25 සිට सेल्सियस अंशක 38ක් දක්වා ජලයේ උෂ්ණත්වය सेल्सियस अंशක 25 සිට सेल्सियस अंशක 38ක් දක්වා වෙනස් වේ. सेल्सियस अंशක 25 සිට सेल्सियस अंशක 38ක් දක්වා වෙනස් වේ. ජලයේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයකට ග්‍රෑම් එකක් වන අතර විශිෂ්ට තාපධාරිතාවය 4200යි කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් වේ. කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් වේ. ජලයේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයකට ග්‍රෑම් එකක් වන අතර ජලයේ විශිෂ්ට තාපධාරිතාවය කෙල්විනයට කිලෝග්‍රෑම් ජූල් 4200ක් වේ. පළවෙනි ප්‍රශ්න. ඔබලකම් එතනෝල් දහනය කරන ප්‍රතික්‍රියාව තාපදායකද තාප අවශෝෂකද? පළවෙනි ප්‍රශ්නේ එතනෝල් දහනය කරන ප්‍රතික්‍රියාව තාපදායකද තාප අවශෝෂකද? ක්ලියර් මොනවද තාපදායකද තාප අවශෝෂකද? එතනෝල් දහනය කරන ප්‍රතික්‍රියාව තාපදායකද තාප අවශෝෂකද? දෙක අනිත් පොබිලකම් දෙක ප්‍රතික්‍රියාව සිදුවීමේදී සිදු වූ තාප විපර්යාසය ගණනය කරන්න. ප්‍රතික්‍රියාව සිදුවීමේදී සිදු වූ තාප විපර්යාසය තාප ශක්ති විපර්යාසය ගණනය කරන්න. සිදු වූ තාප ශක්ති විපර්යාසය ගණනය කරන්න. තාප ශක්ති විපර්යාසය ගණනය කරන්න. හරි. තුන දහනයට භාවිතා කළ එතනෝල් මවුල සංඛ්‍යාව සර. දහනයට භාවිතා කළ එතනෝල් මවුල සංඛ්‍යාව සර. 4 එතනෝල් මවුලයක් දහනය වීමේදී පිටවන තාප ප්‍රමාණය සර. එන එතනෝල් දහනයට අදාළ ප්‍රතික්‍රියාව. මේක ඉතින් අර මම දෙන්න ඕනේ කාබන් තියෙනවා නම් දහනය කරලා කාබන් ඩයොක්සයිඩ් ලැබෙනවා. ජලය හයිඩ්‍රජන් තියෙනවා නම් දහනය කරලා ජලය. මොන පොඩි ලෝක කරන්නම් කාබන් 12යි ඔක්සිජන් 16යි හයිඩ්‍රජන්. හරිද? මේ ගාන හදන්න. මේ ගාන හදන්නදී මම කිසිම දෙයක් වචනයක්වත් තාම කියලා දුන්නේ නැහැ. සමීකරණය කියලා දුන්නා විතරයි. හැබැයි දක්ෂ කෙනෙක්ට මේ ගාන හදන්න පුළුවන් තමයි. හරිද? හදලා ඉවර මට උත්තරේ වань මම හරිද වැරදිද කියලා බලන්න මම කියනවා. හරිද? අපි ලබන සතියේ පටන් ගන්න මේ කොටස හදලා ලබන සතියේ කිසිම හේතුවක් නිසා කට් කරගන්න එපා. එන්තල්පි කියන වචනේ පැහැදිලි කරනවා. එන්තල්පි වල අර්ථ දැක්වීම පටන් ගන්නවා ලබන සතියේ. එන්තල්පි වලට දාලා තාප රසායනික ප්‍රතික්‍රියා ලියන්න පටන් ගන්නවා. තේරුණාද?
පළවෙනි ටිකක් කියන්න. පළවෙනි එක. අපි සිකුරා දැන් කවුද මන් කියන්නේ ආයේ? බ්‍රහස්පති. හරි බ්‍රහස්පති හවස අපි අලුතෙන් පී ගුණ කෝර්ස් පටන් ගන්නවා. ඉස්කෝලේ ෂෝට් නෝට් එක හදලා එක්කු නැති අය අනිවාර්යෙන් ෂෝට් නෝට් එක හදලා අර A4 කොලේ දෙපැත්තේ විතරයි තියෙනවා. තනි කොලයක් විතරයි ෂෝට් නෝට් එක තියෙනවා. ඒක හදලා ඉවරනකොට ඉස්කෝලේ ටියුට් එක මම තාම හදුවේ නැහැ. හිතගෙන මේ අනිත් අට වගේ ඉස්කෝලේ ටියුට් එක කෝල් එකකින් ගන්න පුළුවන්. මම කියන්න කවදාද ගන්න පුළුවන් කියලා. ඊළඟට කොරෝනා ඉන්ජෙක්ෂන් එක. මේ දවස්වල ඕගාලා විදිහටනේ හදරවට මාත් ගියා කිව්විද. පිටින්ද ඊදාහකට විතර විතර. මේ මාත් කරන්න ඕනෙත් නැහැ. ඔයාලට කොහෙන් හරි විදිහකට chance එකක් හම්බ වෙනවා මේක විදිහට. හරි ඔය මිනිස්සු කියනවා නේද බහුභූත කතා මෙහිමයි කොරෝනා වැක්සින් එක ගෙවුවට පස්සේ ළමයි හැදෙන්නේ නැහැ. මැරෙනවා අවුරුදු 20ක් ගියාට පස්සේ හැමෝම මැරෙනවා. අවුරුදු 20ක් ගියපමණනේ මැරෙන්නේ ළමයි. හරි. කියලා කියනවනේ ඒක ඔය බයිලා කතා. තාම කවුරුවත් ඔය කොරෝනා වැක්සින් එක ගහලා අවුරුදු 20ක් ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් ඒකෝට තමයි බලන්නේ. අවුරුදු 20ක් ගියාට පස්සේ මැරෙන්න හරි මොකක් හරි වෙන්නේ. ඉස්සලා අද ජීවත් වෙන්න. නිසා අද උග ගන්න. මම නම් ගහලා දෙන්නේ. සමිද ගන්න. හරිද? ඔයාලා ගහන සයිනෝෆාම් එක මුකුත් අවුලක් නැහැ. අපිට ගෙන කොෂීල්ඩ් එක. ඉන්දියාවේ ගහපු එක දවස් දෙකක් නැගිට ගන්න බැහැ කියලා. මේකේ මොකුත් ප්‍රශ්නයක් නැහැ. නිසා අනිවාර්යයෙන් දෙන්න. හරි. දැන් ප්‍රශ්න තියෙනවා. වායු පාඩමේ අපේ පළවෙනි ටියුට් එකේ තව ගණන් ටිකක් තියෙනවා හදන්න නේද? හරි. අපි එක්ස්ට්‍රා දවසක් දාගෙන හදමු. සෙනසුරාදා වගේ මේ සතියේ අපි බලමු. මම තාම ෂුවර් එකක් නැහැ. කොයි වගේ තියෙනවා. මම කියන්න. ඒක අනිවාර්යෙන් හදන්න ඕන. අපි දේර ටියුට් එකක් මම තියලා තියෙනවා. ඒක තරගෙන ඉවර හදන්න. තියෙන ප්‍රශ්න සාකච්ඡා කරමු. අපි දවසක් දාන්න දේවල්. හරි. මේ නෝට් එක කවුරුනේ මට දාන්න. මම මේ ගෲප් එකට දාන්න. එතකොට අපි ආයෙ හමු වෙන්නේ බ්‍රහස්පතින්දාට. බ්‍රහස්පතින්දා හවස පීගුණු කතා කරනවා. අලුත් පොතක් ගන්නද නැත්නම් ඉස්කෝලේ හිතුවේ කියලා. හරි. පෝල් ක්ලාස් පටන් ගන්න බැරි වෙයිද කියලා අහනවා. පෝල් ක්ලාස් මම නම් හිතන්නේ ළමයි මේ යන විදිහට පටන් ගන්න ඕනේ කියලා. ඔයාලා දන්නවද මේ අම්පාර කී දෙනෙක් පොසිටිව් කියලා? අම්පාර 188ක් පොසිටිව්. හරිද? අම්පාර කියන්නේ අම්පාර දිස්ත්‍රික්කය. අම්පාර නගරේ නෙමෙයි. දිස්ත්‍රික්කයට දෙහියත් ගන්නේ අතුලත් වෙනවා. දෙහියත් ගන්නේ කුඩු කරැල්ලක් යනවා මේ දවස්වල. මේ දෙහියත් ගන්නේ 135ක් දොරට පොසිටිව් වෙලා තියෙනවා. හරිද? මේ දමන පොඩ්ඩක් වැඩිපුර පොසිටිව් වෙනවා. පරිස්සමෙන්. හරිද? අපි දන්නේ නැහැ ඩෙල්ටාත් හැමතැනම තියෙනවා මොනවම. හරිද? සමේ පරිස්සමෙන්. කාඩ් ටිකට් ඇදෙයිද කියන්නේ. ඔව් ක්ලාස් එකේ කෝල් එකේ මේ කොලේ ටියුට් එක කන්ෆර්ම් වෙනවා කියලා. හරි. එහෙනම් අදලාදී ඒක තමයි අපේ පැත්තේ බලලා බලගෙන යන ප්‍රොසෙස් එක වෙනවා. ඒක නිසා පරිස්සම් වෙලා. හරි. එහෙනම් අදලා තියන්න.